කතා කරන්නේ ටර්ම් ටෙස්ට් පේපර් එකක් නේද? රයිට්. මම ඔයාලට ගෲප් එකට දාලා තියෙනවා. කොළඹ රාජකීය විද්‍යාලයේ 2019 ටර්ම් ටෙස්ට් පේපර් එකක්. කරලා තියෙන හැමෝම එක. ඔව් සර්. ඔව් නේ. හැමෝම කරලා තියෙන්න ඕන රයිට්. මම ගිය සතියේත් කිව්වා ඔබ කරලා තියන්න කියලා. ගෲප් එකටත් මම සැරින් සැරේ දාලා තියෙනවා පේපර් එක. හරි? එතකොට අපි එතකොට මේ පේපර් එකත් එක්ක එතකොට පේපර්ස් දෙකක් අපි සාකච්ඡා කරලායි තියෙන්නේ. හරි? එතකොට මේ පේපර් එකෙන් පස්සේ පුතාලා අපි කැලින්ම ආය දෙවන වාරයට අදාළ පාඩම් ටික අපි පටන් ගමු. නැත්තම් මේ පේපර් කර හිටියොත් එහෙම අපිට මේ නේද? නියමිත කාලයේදී පාඩම් ටික කවර් කරගන්නත් ඕනනේ. හරි? එතකොට මම රෙකෝඩින් විදියට දාන්නම් තව පේපර්ස් කීපයක් සාකච්ඡා කරලා රෙකෝඩින් විදියට දාන්නම් ඒක ඔයාලට වෙලාවල් තියෙන හැටියට ඒක බලලා ඒක මේ කරන්න. හරි? නැත්තම් මේ අපිට නැත්තම් මේ කල්ම දිනනවා මේ පාඩම් කරන්න නේ පාඩම් ටික කවර් කරන්න මදි වෙනවා. හොඳයි අපි එහෙනම් යමු ටර්ම් ටෙස්ට් පේපර් එකට යමු. ඔව් මේක තමයි පේපර් එක. හොඳයි අපි එන සාකච්ඡා කරමු. අපි මේ කරේ නෑ නේද මේක? මට නිකන් මතකයක් තියෙනවා නිකන් මේ බහුවර්ණ ටික සාකච්ඡා කරා වගේ නෑනේ නේද? නෑනේ. නෑ සර්. නෑනේ. ඔව්. මොකද අර හැම පේපර් එකේම දැන් ඇත්තටම එකම විදිහේ ප්‍රශ්න තමයි තියෙන පුතාලා. හරි? හැම පේපර් එකේම එකම විදිහේ ප්‍රශ්න ටිකක් තමයි තියෙන්නේ. හරි? හරි. හොඳයි අපි මොන වැඩේ පටන් ගමු. සියලුම ප්‍රශ්නවලට වඩාත් ගැළපෙන පිළිතුරු සපයන්න. නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න. ඔව්. පහත දැක්කේන්නේ ශුද්‍ර ජීවීන් කිහිප දෙනෙකි. ඔවුන් පිළිවෙලින් දක්වා ඇති පිළිතුරු වනුයේ. ඔව් පුතාලා. එතකොට දැන් මෙතන ඉන්නවා ශුද්‍ර ජීවී නේද? A B C D කියලා තමයි ලියලා තියෙන්නේ. හරි? එතකොට මේ මුලින්ම A ඉන්නේ කවුද? A කියන්නේ ඇමීබා. නේද? ඒ කියන්නේ ඇමීබා. මෙයා කාටද අයිති වෙන්නේ? ප්‍රොටෝසෝවා කාණ්ඩයට තමයි අයිති වෙන්නේ නේ. ප්‍රොටෝසෝවා කාණ්ඩයට. ඒතර B ඇවිල්ලා බැක්ටීරියාවක්. රයිට්? B කියන්නේ බැක්ටීරියාවක්. ඒක සෛලිකයි. C කියන්නේ දිලීර කාණ්ඩයට අයිති නේ. දිලීර කාණ්ඩයට. මේ බිම්මල් නේ ඇත්තටම. දැන් මේ බිම්මල්. දැන් මේක දැන් අපේ ඇහැට පේනවා. හරි? ඇහැට පේන දිලීරයක්. එයාගේ ප්‍රජනන ව්‍යුහයක් තමයි තියෙන්නේ. D කියන්නේ ඇල්ගි නේ මේ ඇවිල්ලා උල්වා නේ තලසාකාර ඇල්ගි උල්වා. හරි උල්ලාකාර. හරි. එතකොට ඔන්න බලන්න එතකොට නේද? එතකොට A බලමු පිළිවෙලින් තියෙන්නේ කොහොමද කියලා. A ඇවිල්ලා ඇමීබා. රයිට්. එතකොට ඇමීබා මුලින්ම තියෙනවා දෙවෙනි උත්තරේ තියෙනවා මුලින්ම ඇමීබාවෙක් නේ. ඇමීබාවෙක් ඊට පස්සේ B කියන්නේ බැක්ටීරියාවෙක්, C කියන්නේ දිලීරයක්, D කියන්නේ ඇල්ගාවක්. රයිට්? එතකොට එකට උත්තරේ දෙක. එකට උත්තරේ දෙක. හරි එකට උත්තරේ දෙක. දැන් ඔයාලට ශුද්‍ර ජීවී පාඩම මතකයි නේද? රයිට් අපි ඉගෙන ගත්තා අර දැන් ඇමීබා නේ. ඇමීබා ගත්තොත් මේ පුතාලා ඇමීබා කියන්නේ ප්‍රොටෝසෝවා ආකාරයක්. එයාලට තියෙන මොනවද තියෙන අර ව්‍යාජ පාද තියෙනවා නේ. රයිට්? ව්‍යාජ පාද. මැද නියෂ්ටි තියෙනවා. හරි? දැන් මේවා සැරින් සැරේ යාට වෙනස් කරගන්න පුළුවන් මේ වගේ පිහිටීම නේ. නිශ්චිත හැඩයක් නැහැ නේ මේ ඇමීබාවන්. ඇමීබාවට නිශ්චිත හැඩයක් නැහැ නේ. රයිට්? ඊට පස්සේ අපි තවත් ප්‍රොටෝසෝවා කාණ්ඩය යටතේ එක්කෙනෙක් ඉගෙන ගත්තා අර සපත්තුවක හැඩය. රයිට්? සපත්තුවක හැඩය තියෙන එක්කෙනෙක්. මෙන්න මේ වගේ. රයිට්? එයාගේ වටේ තියෙන මෙන්න මේ වගේ පාක්ෂම. මෙයා කවුද? පැරමීසියම්. මෙයා පැරමීසියම් නේ. මේ ඉන්නේ පැරමීසියම්. පාක්ෂම මගින් තමයි මෙයා සංචරණය කරන්නේ. මෙයා සංචරණය කරන්නේ ව්‍යාජ පාද මගින් නේ. මේවා ඇවිල්ලා ව්‍යාජ පාද. මේවා පාක්ෂම. ඊට පස්සේ ඒක සෛලික ඔය ඊස්ට් වගේ කට්ටිය එහෙම ඒගොල්ලෝ ඒක සෛලික. ඒගොල්ලෝ දිලීර නේ. රයිට් දිලීර.
ඊට පස්සේ අපි තවත් ඉගෙන ගත්තා එයුක්ලිනා කියලා එක්කෙනෙක් හිටියා නේද? එයුක්ලිනාවන් ඇවිල්ලත් එයා ඇවිල්ලා එයාගේ එක කශිකාවක් තියෙනවා නොහොම. රයිට්? එයුක්ලිනාගේ කශිකාවක් තියෙනවා. ඒ වගේම එයාට තියෙන මොනවද? හරිත ප්‍රද තියෙනවා නේ කොළ පාට. ප්‍රභා සංශ්ලේෂණය කරනවා. රයිට්? ස්වයංපෝෂී ශුද්‍රජීවී ආකාරයක්. හරි? ස්වයංපෝෂී ශුද්‍රජීවී ආකාරයක් හරිත ප්‍රද. හරිත ලව නෙවෙයි පුතාලා. හරිත ප්‍රද වර්ණිකයයි තියෙන්නේ. හරි? එතකොට මේගොල්ලෝ අයිති වෙන්නේ ප්‍රොටෝසෝවා කාණ්ඩයට. කවුද? එයුක්ලිනා. හරි? තව එක්කෙනෙක් හිටියා මෙන්න මෙහෙම නේද? දැන් යාගේ හැඩය ගත්තොත් එහම ලබු ගෙඩියක් වගේ අදින අවස්ථාවල් තියෙනවා. රයිට්? ඔන්නෝම ගත්තොත් එහෙම නේද? මෙන්න මේ පැත්තේ මම අනිත් පැත්තට ඇඳලා තියෙන්නේ නේද? ඔන්නෝම කශිකා දෙකක් තියෙනවා. රයිට්? ඔක මේ අතර අඳින්නත් පුළුවන් නේ. එයා කවුද? Chlamydomonas. Chlamydomonas නේ. Chlamydomonas, right? ඒතරන ශුද්ධ ජීවීන් ගැන පොඩ්ඩක් මතක් කරගන්න ඕනේ. Chlamydomonas. හරි. එතකොට ඇල්ගි යටතේ ඒකසෛලික ඇල්ගි තමයි කවුද ඉන්නේ? Chlamydomonas ඉන්නවා නේ. බහුසෛලික කට්ටිය ඉන්නවා ස්පයිරුගයිරා වගේ කට්ටිය. right? හරි. දෙක බලන්න. යෝගට් නිෂ්පාදනයේදී යම්කිසි අම්ලයක් නිපදවීමෙන් වෙනත් ශුද්‍ර ජීවීන්ගෙන් යෝගට් වලට වන හානිය වළක්වා යෝගට් පරිරක්ෂණය කරයි. එම අම්ලය වනුයේ. හරි? පුතාලා යෝගට් නිෂ්පාදනයේදී යෝගට් නිෂ්පාදනයේදී අපි භාවිතා කරන ශුද්‍රජීවී ආකාරය කවුද? ලැක්ටෝබැසිලස් බල්ගාරිකස් නේ. right? ලැක්ටෝබැසිලස් නේ. ලැක්ටෝබැසිලස් බල්ගාරිකස්. right? අනිත් එක්කෙනා තමයි ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස් කියන එක කරනත් භාවිතා කරනවා නේ. ස්ට්‍රෙප්ටෝකොකස් තර්මෝපිලස්. right? එතකොට මේගොල්ලෝ මොකද කරන්නේ? මේගොල්ලෝ කරන්නේ දැන් කිරිවල තියෙන මොනවද? කිරිවල තියෙනවා ලැක්ටෝස්. right? කිරිවල තියෙනවා ලැක්ටෝස් කියලා කාබෝහයිඩ්‍රේට්. ලැක්ටෝස්. right? මේ ලැක්ටෝස් හරි? මේක පත් කරනවා කියන්නේ ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා. ලැක්ටික් අම්ලය බවට පත් වෙනවා මේ ලැක්ටෝස්. ඒ ලැක්ටික් අම්ලය බවට පත් කරන්න අවශ්‍ය එන්සයිම කවුද ලබා දෙන්නේ? මෙන්න මේගොල්ලෝ. මෙන්න මේ ශුද්‍ර ජීවීන් ලබා දෙන්නේ. මේ ශුද්‍ර ජීවීන් ලබා දෙන්නේ. මෙතෙන්දි හැදෙන්නේ මොනවද? ලැක්ටික් අම්ලය හැදෙනවා. right? ලැක්ටික් අම්ලය. ඒතර ලැක්ටික් අම්ලය මගින් තමයි දැන් මෙයා ආම්ලික මාධ්‍යයනේ නේ. ඒතර ආම්ලික මාධ්‍ය තුලදී ඒ යෝගට් ඒ යෝගට් තුල ඉන්න වෙනස් ශුද්‍ර ජීවීන්ට හැදෙන්න ඉඩ දෙන්නේ නැහැ ලැක්ටික් අම්ලය. නේද? අපි පරිසරයේ තිබ්බම වෙනත් ශුද්‍ර ජීවීන් ඔකට වැටෙනවානේ. එතකොට වැටුනම අර එක නිකන් නරක් වෙන්න අමාරුයි. ඇයි? ලැක්ටික් අම්ලය තියෙන හින්දා. හරි? එතකොට ඒකම තමයි අපි දැන් මෙයාලා ශීතකරණය තුල ගබඩා කරනවා. ශීතකරණය තුල ගබඩා කරද්දිත් අර ලැක්ටික් අම්ලය තියෙන හින්දා වෙනත් ශුද්‍ර ජීවීන්ගෙන් මේ යෝගට් එක ආරක්ෂා කරගන්න පුළුවන්. right? ඒතර මොකද්ද මේකට උත්තර වෙන්නේ? ලැක්ටික් අම්ලය. right? ඒතර යෝගට් නිෂ්පාදනයේදී යම්කිසි අම්ලයක් නිපදවීමෙන් වෙනත් ශුද්‍ර ජීවීන්ගෙන් යෝගට් වලට වන හානිය වළක්වා යෝගට් පරිරක්ෂණය කරයි. එම අම්ලය වනුයේ මොකද්ද? ලැක්ටික් අම්ලය. ලැක්ටික් අම්ලය. right? එම අම්ලය වනුයේ ලැක්ටික් අම්ලය. හරි. වෙන හරි මේ ප්‍රශ්න උත්තරේ හරිනේ. තුන්වෙනි එක බලන්න. මෙහි දක්වා ඇති ආකාරය නිවැරදි වන්නේ. right? මෙතන ඉන්න මදුරුවා ඉන්නවා, මිනිසා ඉන්නවා, ප්ලාස්මෝඩියම් කියලා ඉන්නවා නේ. ප්ලාස්මෝඩියම් කියලා කියන්නේ
ප්‍රොටෝසෝවා ආකාරයක්. ඒකශෛලික ශුද්‍ර ජීවි. හරි? එතකොට දැන් මේ ඇත්තටම මේ මැලේරියා රෝගේ හැදෙන එක තමයි ඔය තියෙන්නේ. රයිට්? මදුරුවා, ප්ලාස්මෝඩියම් සහ මිනිසා. රයිට්. එතකොට අපි කිව්වා රෝගයක් හැදෙනකොට ඒකේ තියෙනවානේ. ඒකට කියන්නේ දැන් මේ වගේ රයිට්? ධාරකයා ඉන්නවා. ධාරකයා කියලා කියන්නේ කවුද? ධාරකයා කියලා කියන්නේ රෝගය හැදෙන කෙනා. පරපෝෂිතයා කියලා කියන්නේ කවුද? රෝගය හදවන කෙනා. වාහකයා කියලා කියන්නේ කවුද? ඒ රෝග කාරකය එහෙම නැත්නම් අර පරපෝෂිතයාව ගෙනියන කෙනා තමයි වාහකයා වෙන්නේ නේ. රයිට්? වාහකයා වන්නේ. එතකොට මදුරුවා කියන්නේ මෙතන වාහකයා. රයිට්? මදුරුවා නෙවෙයි මැලේරියා රෝගේ හදන්නේ. මදුරුවා තුල ඉන්න අර ප්ලාස්මෝඩියම් කියන ඒ පරපෝෂිතයාව ගෙනියන්න උදව් කරන්නේ මදුරුවා. හරි? ඒතර මිනිසාට තමයි ලෙඩේ හැදෙන්නේ. ඒතර මිනිසා තමයි ධාරකයා. රයිට්? රෝගේ දරා ගන්නා පුද්ගලයා. රයිට්? ඒතර මේකට උත්තරේ මොකද්ද වෙන්නේ? එතකොට පිළිවෙලින් යහන්නේ නේ. ඒ කියන්නේ එතකොට රෝග වාහකයා. රයිට්? වාහකයා. ඒතර වාහකයා මෙතන ඉන්නවා, දෙකෙත් ඉන්නවා, තුනෙත් ඉන්නවා. රයිට්? ඒතර B කියන්නේ පරපෝෂිතයා. රයිට්? එතකොට අන්න එතකොට B පරපෝෂිතයා මෙතන ඉන්නේ නේ, තුන්වෙනි අවස්ථාවේ ඉන්නේ. රයිට්? වාහකයා පරපෝෂිතයා. C කියන්නේ කවුද? ධාරකයා. C කියන්නේ ධාරකයා. හරි? එතකොට තුනට උත්තරේ තුන්වෙනි එක. හතර බලන්න. පහත දැක්වෙන්නේ අක්ෂි දෝෂයක් නොමැති නිරෝගී ඇසකට ඈත පිහිටි වස්තුවක් හා ළඟ පිහිටි වස්තුවක් පෙනෙන ආකාරය දැක්වෙන සටහනකි. ඔන්න පුතාලා දැන් මේ ප්‍රශ්නේදී ඔයාලා පටලව ගන්නවා. හරි ගොඩක් අය පටලව ගන්නවා. දැන් මේක කියලා තියෙන්නේ පහත දැක්වෙන්නේ අක්ෂි දෝෂයක් නොමැති නේ. ඒ කියන්නේ අක්ෂි දෝෂයක් නැති. අක්ෂි දෝෂ අපි දෙකක් ඉගෙන ගත්තානේ. අවිදුර දෘෂ්ටිය සහ අනිත් මොකද? දුර දෘෂ්ටිකත්වය නේ. දුර දෘෂ්ටිකත්වය සහ විදුර දෘෂ්ටිකත්වය. හරි? එතකොට දැන් මෙයාට හොඳට ඇස් පේනවා. ඒ කියන්නේ මෙයාට දුර දෘෂ්ටිකත්වයක් නැහැ, අවිදුර දෘෂ්ටිකත්වයක් නැහැ. වස්තුවෙන් එන ආලෝක කිරණ දෘෂ්ටි විතානේ මත හොඳට පතිත වෙනවා. නාභිගත වෙනවා. රයිට්? දෘෂ්ටි විතානේ මත දුර පිහිටි වස්තුවෙන් එන ආලෝක කිරණත් පතිත වෙනවා. ළඟ පිහිටි වස්තුවෙන් එන ආලෝක කිරණත් පතිත වෙනවා දෘෂ්ටි විතානේ මත. රයිට්? ඒකෙන්ද මේක මොකද්ද වෙන්න පුළුවන්? දැන් මේ තියෙන ඈත තියෙන වස්තුව. දැන් මෙව මේ දීලා තියෙන ඔයාලව පටලවන්නයි දීලා තියෙන්නේ. රයිට්? ඈත තියෙන වස්තුව ළඟ තියෙන වස්තුවක දීලා තියෙන දැන් ඔයාලව පටලවන්න. හරි? ඒතකොට ඈත ඉඳන් එන වස්තුව දැන් මේ ඇසට අතුළු වෙලානේ අක්ෂිකාචය තුලින් ගිහිල්ලා හොඳට පේනවා නම් මේ ආලෝක කිරණ නාභිගත වෙන්න ඕන කොහෙද? දෘෂ්ටි විතානේ මත. ඒ කියන්නේ ඒ මතනේ. ඒ තමයි මෙතන මෙතන සෝරි. මෙතන දෘෂ්ටි විතානේ නේ. දෘෂ්ටි විතානේ. right මේ x අවස්ථාව. ඊට පස්සේ ළඟ තියෙන වස්තුවත් එහෙමයි. right ළඟ තියෙන වස්තුවත් දෘෂ්ටි විතානේ මත පතිත වෙන්න ඕන. මේ y අවස්ථාව. හරි? එතකොට අහනවා අවස්ථා දෙකේදී ප්‍රතිබිම්බය b වල සෑදී. b කියන්නේ කොහෙද? b කියලා කියන්නේ කාච රසය තුල තියෙන ස්ථානයක් නේ. right? ඒකින්ද ඒක වැරදි. right? ඒක වැරදි. x අවස්ථාවේදී ප්‍රතිබිම්බයේ b වල සෑදී. ඔව් x අවස්ථාවේදී ප්‍රතිබිම්බයේ b වල සෑදී. ඒක වෙන්නේ නැහැ නේ පුතාලා. right? මෙයා නිරෝගිමත් නැහැ. ඒකින්ද මේ ආලෝක කිරණ මේක ලස්සනට මේ දෘෂ්ටි විතානේ මත පතිත වෙනවා. right? ඒකින්ද දෙකත් වැරදි. තුන බලන්න. y අවස්ථාවේදී ප්‍රතිබිම්බය b වල සෑදී. ඒ කියන්නේ මෙතන. එහෙම වෙන්නේත් නැහැ. right? හතර කියනවා අවස්ථාවේ දෙකේදීම ප්‍රතිබිම්බය a වල සෑදී. ඒ කියන්නේ මෙන්න මේ a මතනේ a කියන ලක්ෂ්‍ය මත තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. right? a කියන ලක්ෂ්‍ය මත තමයි ප්‍රතිබිම්බය හැදෙන්නේ. right? ඔක ඔයාලා දන්නවනේ ඉතින් නේද? right? එතකොට ඔකට උත්තරේ හතරවෙනි උත්තරය. දැන් මේක කියන්නේ කිසිම අක්ෂි දෝෂයක් නැහැ. අක්ෂි දෝෂයක් නැත්තම් ඕම ඇහැ තියෙනවා. right? එතකොට මෙහෙම අක්ෂි කාචය තියෙනවා. නේද? එතකොට දුර ඉඳලා එන ආලෝක කිරණ සමාන්තර ආලෝක කිරණයි නේ. දුර ඉඳලා එන්නේ සමාන්තර ආලෝක කිරණ එහාට එන්නේ. right? දුර ඉඳලා එන්නේ සමාන්තර ආලෝක කිරණ. එතකොට මේ ආලෝක කිරණ මේ අක්ෂි කාචය දිගේ ගිහිල්ලා ඔන්නම දෘෂ්ටි විතානේ මත
පතිත වෙනවා. අනාභිගත වෙනවානේ. right? එතකොට මේක ඇත්තටම වඩාත් හොඳ ප්‍රතිබිම්බයක් ලබා දෙන්නේ මෙතන මොකද්ද මේ ස්ථානය? මේක ඇවිල්ලා දෘෂ්ටි විතානයේ මධ්‍ය කූපයනේ. මධ්‍ය කූපය. එහෙම නැත්නම් අපි කියන මේකට කහලපේ කියලාත් කියනවා. කහලපේ කියලාත් කියනවා. හරි? right? එතකොට ළඟ ඉඳලා එන වස්තුවකත් එහෙමයි. හරි? දැන් ළඟ ඉඳලා එන වස්තුවක්. ළඟ ඉඳන් එන වස්තුවක ඉන්නේ මොන ආලෝක කිරණද? අපස්සාරී ආලෝක කිරණ නේ. ඒ කියන්නේ යම්කිසි ලක්ෂයක ඉඳලා ඔන්න ඔහොම අපසි කාචයට එනවා. right? අපි මේකට කියන්නේ අපසාරී ආලෝක කිරණ. මේක සමාන්තර ආලෝක කිරණ, අපසාරී ආලෝක කිරණ. යම්කිසි ලක්ෂයකට එකතු වෙන ආලෝක කිරණ කියන අපි මොනවද? අபிසාරී ආලෝක කිරණ නේ. අபிසාරී ආලෝක. දැන් මේක අපසාරී ආලෝක කිරණ. එතන මෙතනත් මේක පතිත වෙන්නේ ඔන්න ඔය විදිහට තමයි. අවස්ථා දෙකේදීම එහෙමයි. right? හරි. හරි අපි යමු ඊළඟ ප්‍රශ්නයට. කනක ශබ්දය ගමන් කිරීමේදී මුලින්ම කම්පණය වන ව්‍යුහය වනුයේ මොකද පුතේලේ? කනක මුලින්ම කම්පණය වෙන්නේ මොකද? කර්ණපටහ පටලනේ. හරිම ලේසි. කර්ණපටහ පටලය. right? පහේ 1. පහේ 1. හරි? දෙවණියට කම්පණය වෙන්නේ මොකද? කර්ණාස්තිකා. right? කර්ණාස්තිකා දෙවණියට කම්පණය වෙන්නේ. 6 බලන්න. ද්විමාන දෘෂ්ටිය හොඳින්ම ඇති සත්‍යා වනුයේ ද්විමාන දෘෂ්ටි කියන පුතාලා මොකක්ද ඒ කියන්නේ? ද්විමාන දෘෂ්ටි කියන්නේ දැන් අපි මේ S2ෙන්ම අපිට බලාගත හැකි පොදු කලාපයනේ. කියන්නේ S2ෙන්ම යම්කිසි පොදු කලාපයක් පේන S2කට. right? එතකොට ඒක තමයි ද්විමාන දෘෂ්ටි කියලා කියන්නේ. එතකොට ද්විමාන දෘෂ්ටි හොඳට තියෙන්නේ කාගේද? S මුහුණේ ඉදිරිපස තියෙන කට්ටියක තමයි තියෙන්නේ නේ. විශේෂයෙන්ම ඔය නේද මිනිසාගේ චිම්පන්සියා වඳුරා නේද රිලවා උණහපුලුවා ඒ වගේ සත්තුන්ගේ පුතාලා මේ පේපර් එක පොඩ්ඩක් බලා ගන්න මට විනාඩි 5ක් දෙන්න. එතකම් මේක චුට්ටක් බලා ගන්න. හරිනේ රයිට් ඕකේ. එතකොට මේකට උත්තරේ මොකද්ද? උණහපුලුවා. උණහපුලුවාගේ තමයි S2 ඉදිරිපස්සේ තියෙන්නේ නේ. මොකටියාගේ දෙපැත්තේ තියෙන්නේ, ලේනගේ දෙපැත්තේ තියෙන්නේ, උකුස්සගේ දෙපැත්තේ තියෙන්නේ. රයිට් ඒකින්ද දීමාන දෘෂ්ටි හොඳටම පේන්නේ කාගේද? උණහපුලුවාගේ. පොටෑසියම් පර්මැංගනේට් රසායනික සංයෝගය ඇති මූලද්‍රව්‍ය වර්ග කරන්න. ඔව් පොටෑසියම් පර්මැංගනේට් මෙතන තියෙන මොනවද නේ? පොටෑසියම්. රයිට් potassium permanganate නේ potassium තියෙනවා manganese තියෙනවා oxygen තියෙනවා right oxygen තියෙනවා. ඒතර මූලද්‍රව්‍ය කීයද තියෙන්නේ කියලා අහන්නේ නේ. මූලද්‍රව්‍ය potassium මේක ඇවිල්ලා capital K පුතාලා right capital K මූලද්‍රව්‍ය 1යි 2යි 3යි නේ මූලද්‍රව්‍ය 3ක් පවතිනවා right. ඒතර අහන්නේ මොකද්ද? ඔව් අහන්නේ මූලද්‍රව්‍ය වර්ග කීයද කියලා අහන්නේ නේ. තුනකි right potassium manganese සහ oxygen තුනයි. Cl 1735 යන මූලද්‍රව්‍ය පරමාණු සැලකුව විට සත්‍ය වන පිළිතුර තෝරන්න. සත්‍ය වන පිළිතුර right
එතකොට මේ වගේ එක නේද? දැන් මේ වගේ දැන් මේ තියෙන මූලද්‍රව්‍ය සම්මතාකාරය ලියලා තියෙන්නේ ක්ලෝරින්. රයිට්? ක්ලෝරින් මූලද්‍රව්‍ය සම්මතාකාරය ලියලා තියෙන්නේ. රයිට්? එතකොට මේ යටින් තියෙන 17 කියලා තියෙන මොනවද? පරමාණුක ක්‍රමාංකය. පරමාණුක ක්‍රමාංකය කියලා කියන්නේ ඒ පරමාණුවේ න්‍යෂ්ටයේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන සංඛ්‍යාවට තමයි අපි කියන්නේ පරමාණුක ක්‍රමාංකය. උඩින් 35 කියලා දීලා තියෙනවා. 35 කියන්නේ මොකද්ද? ස්කන්ධ ක්‍රමාංක. ස්කන්ධ ක්‍රමාංක කියලා කියන්නේ න්‍යෂ්ටයේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාවයි නියුට්‍රෝන සංඛ්‍යාවයි දෙකේ එකතුවට නේ. රයිට්. මොකක්ද අහන්නේ දැන් මේකේ? ඔව් මේකේ අහන්නේ මෙහි ප්‍රෝටෝන 35ක් ඇත. ඒක වැරදින පුතාලා නේ. ප්‍රෝටෝන 17යි තියෙන්නේ. මෙහි ඉලෙක්ට්‍රෝන 18ක් ඇත. නැහැ. මොකද මෙතන මේ ප්‍රෝටෝන 17 කියන්නේ න්‍යෂ්ටයේ පවතින ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා ඒ උදාසීන පරමාණුවේ පවතින ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවට. රයිට්? ඒක හොඳට මතක තියාගන්න. ඔය වගේ ප්‍රශ්න අහනවා නිතරම අහනවා. රයිට්? නිතරම අහනවා. හරි? එතකොට ඒකේ මම ඔයාලට ගිය සතියේ කියලා දුන්නා නේ. දැන් මෙතන Cl 17යි 35යි නේ ප්‍රෝටෝන සංඛ්‍යාව. දැන් මේක උදාසීන පරමාණු පුතාලා. මේක අයනයක් නෙවෙයි නේ. අයනයක් නම් අර දැන් කැල්සියම් ධන 2 අන්න ඒ වගේව අයන. රයිට්? එතකොට මේ වගේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ප්‍රෝටෝන සංඛ්‍යාවට වඩා වෙනස්. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් අඩුයි ඇත්තටම. රයිට්? හරි? එතකොට මේ වගේ අවස්ථාවක් නෙවෙයි මේ තියෙන්නේ. මේක උදාසීන අවස්ථාවක්. උදාසීන අවස්ථාවක නේද? ප්‍රෝටෝන සංඛ්‍යාව රයිට්? ඒ කියන්නේ ප්‍රෝටෝන සංඛ්‍යාව සමාන වෙනවා ඒ පරමාණුවේ තියෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ප්‍රෝටෝන 17යි නම් ඉලෙක්ට්‍රෝනත් 17යි. රයිට්? එතකොට 18 නෙවෙයි. එතකොට මොකක්ද ඒකට උත්තරේ? මෙහි ඉලෙක්ට්‍රෝන 18ක් ඇත කියන එක වැරදි. මෙහි නියුට්‍රෝන 17ක් ඇත. නෑ නේද? රයිට්? 17යි 17යි වෙන්න පුළුවන් 34යිනේ. දැන් මෙතන 35ක් තියෙනවානේ. රයිට්? ඒකින්ද ඒකත් වැරදි. අහනවා ඊළඟ බලන්න. මෙහි ප්‍රෝටෝන 17ක්. ප්‍රෝටෝන 17ක් තියෙනවා. හරි. ඉලෙක්ට්‍රෝන 17ක්. ඉලෙක්ට්‍රෝන 17කුත් තියෙනවා. නියුට්‍රෝන 18ක්. හරිනේ ඉතින් නේ නියුට්‍රෝන 18යි මේ 17යි දෙන්න එකතු වුණාම තමයි 35 හැදෙන්නේ. රයිට්? 8ට උත්තරේ 4. 8ට උත්තරේ 4. මිශ්‍රණ කීපයක් පහත පෙන්වා ඇත. රයිට්? එතකොට තියෙනවා ජලය ලුණු, ජලය නිල් කුඩු, ජලය කහ කුඩු, ජලය පොල් තෙල්. රයිට්? මෙතන ඔයාලට මතක ඇතිනේ මිශ්‍රණ අපි වර්ග දෙකක් ඉගෙන ගත්තා. සමජාතීය මිශ්‍රණ සහ විෂම ජාතීය මිශ්‍රණ. සමජාතීය මිශ්‍රණ කියලා කියන්නේ සංයුතිය හැම විටම සමානයි. කොහෙන් ගත්තත් ඒ මිශ්‍රණය තුල තියෙන සංඝටකවල සංයුතිය සමානයි නේ. රයිට්? එතකොට විෂම ජාතීය මිශ්‍රණයක ඒ විෂම ජාතීය මිශ්‍රණය හැදීමට දායක වෙලා තියෙන සංඝටකවල සංයුතිය තනින් තැනට වෙනස්. තනින් තැනට වෙනස්. රයිට්? එතකොට මේකේ අහන්නේ මොකද්ද? මෙන්න මිශ්‍රණ වලින් සමජාතීය මිශ්‍රණය. රයිට්? සමජාතීය මිශ්‍රණය තමයි මොනවද? ඒ ජලය සහ ලුණු පවතින්නේ සමජාතීය මිශ්‍රණවල. රයිට්? හරි. ජලයයි නිල් කුඩේ ගත්තොත් මේ දෙන්න මෙහෙමයි. දැන් නිල් කුඩු දාපු ගමන්ම හොඳට දිය වෙන්නේ නැහැ නේ. අපි අතින් හොඳට මිශ්‍ර කරන්න ඕන. රයිට්? ඒකින්ද මෙතන හරි උත්තරේ තමයි ජලය සහ ලුණු කියන එක. කහ කුඩු ජලය දිය වෙන්නේ නැහැ හරියට. පොල් තෙල් දිය වෙන්නේ නැහැ නේ. මේ දෙක වෙන්න එනවා. රයිට්? එහෙනම් මේකේ හරි උත්තරේ තමයි 9 1. 9 1. කිලෝග්‍රෑම් 20ක ස්කන්ධයක බර වනුයි. රයිට්? මම ඔයාලට කියලා දුන්නා. බර කියලා කියන්නේ මොකද්ද පුතාලා? බර නේද? යම් කිසි ස්කන්ධයක් දීලා තිබ්බොත් අපි ඕකම ගමුකෝ. රයිට්? කිලෝග්‍රෑම් 20 මේ ස්කන්ධය. මේක අපි බර කරන්න මොකද කරන්න ඕන? මේක වැඩි කරන්න ඕන 10යි. රයිට්? 10න් වැඩි කරනවා. 10 කියලා කියන්නේ මොකද්ද? 10 කියලා කියන්නේ පෘථිවියේ ගුරුත්වජ ත්වරණය. රයිට්? පෘථිවියේ ගුරුත්වජ ත්වරණයෙන් වැඩි කරන්න ඕන. පෘථිවියේ ගුරුත්වජ ත්වරණය පුතාලා 9.8යිනේ.
තප්පර වර්ගයට මීටර. එතකොට 9.8 අපි ගන්නෙ නැහැ. අපි ගණන් හදන්න ලේසියට අපි ගන්නෙ 10 කියලා මේක සලකන්නේ. ඒකින්ද 10න් වැඩි කරොත් මෙතන ලැබෙන්නේ 200යි නිව්ටන්. නිව්ටන් වලින් තමයි අපිට බර ලැබෙන්නේ. right? කිලෝග්‍රෑම් වලින් ස්කන්ධ. හරි? දැන් අපෙත් එහෙමනේ. දැන් අපි කියනවා ඔයාගේ බර කීයද කියලා කියනවා. බර කියලා ඇහුවම අපි කියන්නේ මගේ බර කිලෝග්‍රෑම් 50යි. මගේ නෙවෙයි මං ඊට වඩා වැඩි. right? මගේ බර කිලෝග්‍රෑම් 50යි. එතකොට ඒක වැරදිනේ. ඒක ස්කන්ධේ නේ. ඒක බර කියන්න නම් හරියට මොකද කරන්න ඕන? 50 වැඩි කරන්න ඕන 10න්. මගේ බර නිව්ටන් 500යි. right? මගේ බර නිව්ටන් 500යි. ඉතින් ඕක නිව්ටන් කියන කතාව තේරෙන්නේ නැහැ නේද? කඩවල ඉන්න මිනිස්සුන්ටත් අර එහෙම තේරෙන්නේ නැහැ නේ. සමහරක් දැන් ඔය කඩේ විකුණන්න තියෙන මේ බඩු වල තියෙන බෑග් වලක් ගහලා තියෙන්නේ බර කියලා ගහලා තියෙන්නේ ස්කන්ධය. right? ග්‍රෑම් 100යි ග්‍රෑම් නේද? සමහරු කෙලිම ස්කන්ධ කියලාම ගහලා තියෙනවා. සමහරු බර කියලා සඳහන් කරලා තියෙනවා. right? එතකොට විද්‍යාව වශයෙන් හරි වචනේ තමයි බර කියන්නේ ස්කන්ධය වැඩි කරන්න ඕන 10. right? එතකොට බර වෙනස් වෙන පුතාලා. right? බර වෙනස් වෙන කියලා කියන්නේ පෘථිවියේ තියෙන බර නෙමෙයි තියෙන හඳේදී තියෙන බර. හැබැයි ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. right? ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ. බර වෙනස් වෙනවා. හඳේ වෙන බරක් තියෙන්නේ. අඟහරු ලෝකෙදි ගියාම එතන වෙන බරක් තියෙන්නේ. අපේ පෘථිවියේදී උනත් උස් කඳු මුදුනකට ගියොත් එහෙම එතන බර වෙනස් වෙනවා. අයියේ උඩට යන්න යන්න ගුරුත්වජ තූරණය අඩු වෙනවනේ. right? 9.8 නෙමෙයි හැමතිස්සෙම. උඩට යන්න යන්න ඕක අඩු වෙනවා. අඩු වුණාම මේ බර අඩු වෙනවා. right? හරි. එතකොට මොකද්ද මේකට 10ට උත්තරේ? 3. 10ට උත්තරේ 3. 20 වැඩි කරන්න ඕන 10යි. එතකොට නිව්ටන් වලින් තමයි අගය ලැබෙන්නේ. බර මැනීමේ නේද? බලය මැනීමේ සම්මත එකකේ නිව්ටන්. ඒ වගේ තමයි බර මැනීමේ සම්මත එකකේ නිව්ටන්. right. බලයකට කළ හැකි දේවල් කිහිපයක් පහත දැක්කේ. ඔව් මොනවද බලයකට කළ හැකි දේවල්? බලයකට කළ හැකි අපි ඉගෙන ගත්තා 5ක් ඉගෙන ගත්තා නේ. මොනවද බලයකට කළ හැකි දේවල්? ඔක ගිය සතියේත් අපි සාකච්ඡා කරා නේ. බලයකට කළ හැකි දේවල් එකක් තමයි චලනය වන වස්තුවක් නිශ්චල කිරීම. right? හරි? අර පැත්තෙන් බෝලයක් එනවා අපි බෝලේ නවත්තනවා. අන්න නිශ්චල කරා. බෝලෙට පයින් පාරක් ගැහුවා අන්න නිශ්චල වස්තුවක් චලනය කිරීම. right? දෙවෙනි එක right? නිශ්චල වස්තුවක් චලනය කිරීම. තුන්වෙනි එක චලනය වන වස්තුවක චලිත දිශාව වෙනස් කරන්න පුළුවන්. 4 චලනන වස්තුවක චලිත වේගය නේ වේගය වැඩි කරන්න පුළුවන්. right? වේගය හෝ ප්‍රවේගය හෝ වැඩි කරන්න පුළුවන්. තූරණින් හරි right? ඒ කියන්නේ එන වේගයට වඩා වැඩි වේගයකින් වැඩි කරන්න පුළුවන්. right? වැඩි කරන්න හෝ අඩු කරන්න. right? දෙකම. right? වැඩි හෝ අඩු. අනිත් එක තමයි මොකද්ද? අනිත් එක තමයි වස්තුවක හැඩය වෙනස් කරන්න පුළුවන් නේ. දැන් මේ තියෙන වස්තුවක්. මම මේක මිරිකුවොත් එහෙම මේකේ හැඩය වෙනස් වෙනවා. right? අන්න. එතකොට බලයකට කළ හැකි කාර්යයක්. right? බලයකට කළ හැකි කාර්ය හොඳට මතක තියාගන්න. චලන වෙන වස්තුවක් නිශ්චල කිරීම, නිශ්චල වෙන වස්තුවක් චලිත කිරීම, චලන වෙන වස්තුවක දිශාව වෙනස් කිරීම, චලන වෙන වස්තුවක වේගය වෙනස් කිරීම, වස්තුවක හැඩය වෙනස් කිරීම. right? එතකොට බලමු මෙතන නිශ්චල වස්තුවක් චලනය කළ හැකි වීම. ඒක හරි. චලන වෙන වස්තුවක් නිශ්චල කළ හැකි වීම. ඒකත් හරි. චලිත වස්තුවක වේගය වෙනස් කළ හැකි වීම. ඒකත් හරි. චලිත දිශාව වස්තුවක හැඩය වෙනස් කළ හැකි වීම. ඒකත් හරි. ඉහත කරුණු වලින් සත්‍ය වුණේ මොකද එතකොට? A B C සහ D යන සියලු කරුණු සත්‍යයි. right? සියලුම කරුණු සත්‍යයි. හරි? ඒතර බලය කියලා කියන්නේ මොකද්ද? බලය කියලා කියන්නේ ඇදීම හෝ තල්ලු කිරීම නේ. ඇදීමක් හෝ තල්ලු කිරීමට තමයි අපි කියන්නේ බලය කියලා. 12 බලන්න. තනි කකුලෙන් සිටින අලියාගේ හොඳට ප්‍රශ්නේ තේරුම් ගන්න. තනි කකුලෙන් තමයි දැන් මේ අලියා හිටගෙන ඉන්නේ. right? තනි කකුලෙන් සිටින අලියාගෙන් එම කකුලේ පතුලේ වර්ගඵලය වර්ග මීටර් 0.4ක් වේ. අලියාගේ ස්කන්ධය කිලෝග්‍රෑම් 2000ක් වේ නම් right? වේද නම් අලියා පොළොව මත ඇති කරන පීඩනය කොපමණද? right? ඉතින් මේක ගණන් හදන්න මොකද්ද අපි අර සමීකරණය මතක තියාගන්න ඕනේ. මොකද්ද? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය නේ. මොකද්ද පීඩනය කියලා කියන්නේ? ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය.
right? ඒතර ඔය වගේ ගානක් නේද පීඩනය, right? හරි? පීඩනය සමානයි බලය බෙදීම වර්ගඵලය නේ. බලය බෙදීම වර්ගඵලය නේ. P සමානයි F බෙදීම A, right? එතකොට මෙයාගේ පුතා දැන් මොකද්ද දීලා තියෙන්නේ? මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා. දැන් අපි මෙතන F හොයා ගන්න ඕනේ. right? අහන්නේ පීඩනය යහන්නේ. පීඩනය තමයි යහන්නේ. A දීලා තියෙනවා. අලියාගේ තනු කකුලේ වර්ගඵලය දීලා තියෙනවා. දැන් ප්‍රශ්නෙත් කියන්නේ අලියා තනි කකුලෙන් හිටන් ඉන්නකොට පොළොව මත ඇති කරන පීඩනය යහන්නේ. කකුල් හතරම තියන් ඉන්නකොට නෙවෙයි. right? ඒතකොට තනි කකුලේ වර්ගඵලය දීලා තියෙනවා නේද? කීයද? 0.4 වර්ග මීටර. F දන්නේ නැහැ. එතකොට මෙයාගේ ස්කන්ධය දීලා තියෙනවා. right? එතකොට පුතාලා මොකද F හොයාගන්නේ කොහොමද? F සමානයි MA සමීකරණය. හරි? M කියලා කියන්නේ ස්කන්ධය. එයාගේ ස්කන්ධය කියන්නේ කිලෝග්‍රෑම් 2000යි නේ. කිලෝග්‍රෑම් 2000. A කියන්නේ පුතාලා මෙතන අපි ගන්නේ පෘථිවියේ මොකද්ද? ගුරුත්වජ තෝරණේ අගය ගන්නෙ. කීයද? 10යි. right? 10යි තප්පර වර්ගයට මීටර. right. එතකොට පුතාලා මෙතන එනවා අපිට උත්තරේ බෝඩ් එකේ පොඩි වෙන ලියන්නම් පිට මදි. හරි? M 2000 කිලෝග්‍රෑම්. ඒ කියන්නේ 10යි තප්පර වර්ගයට මීටර. right. එතකොට පුතාලා මෙතන උත්තරේ එන්නේ 2000යි. sorry 20000යි. right? 20000යි නිව්ටන්. බලය ඒකකයේ නිව්ටන්. හරි නේ? ඔව් මෙතන එතකොට 2000යි නේ right? එතකොට මෙතන නිව්ටන් 2000යි. sorry 20000යි. right? නිව්ටන් 20000ක් වුණාද අපි මෙතන ලියාගත්තා බලය. right? දැන් එතකොට පීඩනය අහන්නේ right? පීඩනය දැන් මේක බෙදන්න ඕන 4ෙන්. කීයද? 50000යි නේ. 50000යි. right? 50000යි ඒකකේ මොකද්ද? වර්ග මීටරයට නිව්ටන්. වර්ග මීටරයට නිව්ටන්. හරි? එතකොට වර්ග මීටරයට නිව්ටන් එකක් කියලා කියන්නේ පැස්කල් එකක්. right? වර්ග මීටර නිව්ටන් එකක් කියලා කියන්නේ වර්ග මීටරයට නිව්ටන් එකක් සමානයි එකක් පැස්කල් වලට. right? ඒකින්ද උත්තරේ මොකද්ද? ඒ කියන්නේ 50000යි පැස්කල්. right? ඔක ලියා ගන්න ඔතන ඔතන. right? මේක ආපු නැති කට්ටිය ඔතන ඉඩක් තියෙනවා යටින්. ඔක ලියා ගන්න. right? පීඩනය සමානයි බල බෙදීම වර්ගඵලය. මේ සමීකරණය ලියා ගන්න. right? එතකොට මෙතන අපි F හොයාගත්තා. F හොයාගත්තේ මෙතනින්. F සමානයි MA. F කියලා කියන්නේ කිලෝග්‍රෑම් හොයාගන්නේ නේ. ස්කන්ධය වැඩි කරන්න ඕන ගුරුත්වජ තෝරණය. එතකොට බලය එනවා අපිට නිව්ටන් 2000යි. sorry 20000යි. නිව්ටන් 20000යි. right? නිව්ටන් 20000 ඔන්න දැන් අපි ලියාගත්තා බලය. මේක 0.4න් බෙදුවා. ඒතර වර්ග මීටර නිව්ටන් 50000. ඒක පැස්කල් කරා අනිත් පැත්තේ. right? යටින් ලියා ගන්න ඕක. හරිද? වරුණ හරිද? හරි සර්. සචිත් හරිනේ. right. ඊළඟ ප්‍රශ්න බලන්න 13 වෙනි ප්‍රශ්නේ. දැන් 13 වෙනි ප්‍රශ්නේ බලන්න.
හරි ඒක තේරෙනවනේ right නිව්ටන් 20000.4 බෙදපුවාම වර්ග මීටර නිව්ටන් 50000යි වර්ග මීටර එකක් කියලා කියන්නේ වර්ග මීටරයට නිව්ටන් එකක් කියලා කියන්නේ පැස්කල් එකක් right එතකොට මේක තමයි උත්තරය මේක උත්තරය 12 එක උත්තරය හරි දැන් සමහර ගණන් වල අහන්න පුළුවන් අලියා කකුල් හතරම පොළවේ තියන් ඉන්නකොට ඇතිවන පොළොව මත ඇතිවන පීඩනය කියලා අහන්නත් පුළුවන්. එතකොට මොකද කරන්න ඕන? අර 0.4 වර්ග මීටර කියන එක 4න් වැඩි කරලා ගන්න ඕන. හරි? 13. right. දැන් බලන්න මෙතන ඉන්නවා ඉන්නක් තියෙනවා නේ. ඉන්නක්. හරි? පොළවේ ඉන්නක් සිටුවා ගැනීමේදී ගැමියෙක් විසින් එම ලීයේ එක් කෙළවරක් උල් කරගෙන එම කෙළවර පොළවේ වැඩිවීමට සලස්වයි. එහිදී ඔහුට ලැබෙන වාසිය වනුයේ. ඔව් මෙතන පුතාලා පීඩනීය ප්‍රශ්න මේ ගැටලුවක් තමයි මේ තියෙන්නේ නේ. ඒතර මෙතන මේ උල වැඩි වෙනකොට කියන උලේ තීව්‍ර බව වැඩි වෙනකොට පීඩනය වැඩි. right? ඒතර පීඩනය වැඩි වෙනවා කියලා කියන්නේ මෙයාට හරි ලේසි මේක පොළොව තුලට බස්සන්න නේ. පොළොව තුලට ගිල්වන්න හරි ලේසි. right? ඒතර අහන මෙයාට තියෙන වාසිය මොකක්ද කියලා යහන්නේ. දැන් මේ ලීයේ කෙළවර උල් කරගෙනයි තියෙන්නේ. right? ලීයේ කෙළවර උල් කරගෙනයි තියෙන්නේ. අහනවා එක වැඩි බලයක් යොදාගෙන වැඩි පීඩනයක් පොළොව වෙතට ඇති කරලීමයි. නෑ වැඩි බලයක් දෙන්න අවශ්‍ය නෑ දැන් මෙතන. ඇයි උල් කරගෙන තියෙන්නේ? right? උල් කරගෙන තියෙන්නේ. කියන පළවෙනි එක ඒ උත්තරේ වැරදි. අඩු බලයක් දී වැඩි පීඩනයක් ඇති කරගෙන ලීය පහසුවෙන් පොළොව තුල සිටුවා ගැනීමයි. අන්න උත්තරේ. ඒක තමයි උත්තරේ. right? තුන බලන්න. අඩු බලයක් දී අඩු පීඩනයක්ද ඇති කරයි නෑ. පීඩනය අඩු වෙන්නේ නැහැ. උල වැඩිනකොට පීඩනය වැඩි. 4 බලන්න. වැඩි බලයක් ලබා දී අඩු පීඩනයක් ඇති කර ගැනීමයි. නෑනේ ඉතින් මේ අපිට මෙතන අවශ්‍යනේ පොළොවට වැඩි පීඩනයක් ලබා දෙන්න. right? ඒතකොට 13 2 තමයි උත්තරේ. නේද? එතනත් ඒකනේ නේ මේ සමීකරණයම ගත්තොත් එමුනේ පීඩනය වැඩි කරන්නයි ඕන. පීඩනය වැඩි වුණාම පොළොවට මේක කිඳා බහිනවා පාසෙම නේ. එතකොට මෙතන මොකද කරලා තියෙන අර උල් කරලා. right? මේ ඉන්නේ මෙහෙම උල් කරලානේ මෙතන වර්ගඵලය අඩුයි නේ. ඒතර මෙතන වර්ගඵලය අඩුයි. right? ඒ කියන්නේ මේ සමීකරණයට අනුව පුතාලා a වල අගේ අඩු වෙනකොට නේද? a වල අගේ අඩු වෙනකොට මොකද වෙන්නේ? මෙතන ලැබෙන උත්තරයේ අගය වැඩි. කියන්නේ පීඩනය වැඩි. right? පීඩනය වැඩි. වර්ගඵලය අඩු වෙනකොට පීඩනය වැඩි. right? ඒතකොට එකම බලය තමයි දැන් මෙතන යොදන්නේ. එකම බලය කියන්නේ ඇත්තටම දැන් අඩු බලයක් තමයි අපි දෙන්නේ. අඩු බලයක් දුන්නම මෙයා ටොක් ගාලා බහිනවා. බැරි වෙලාවකත් මේ ඉන්න මෙහෙම තිබ්බනම් උල් කරන්නේ නැතුව තිබ්බනම් මේක පොළොව තුලට ගිල්ලන්න හරි අමාරුයි. ඇයි ඒ? මෙතන වර්ගඵලය වැඩි. right? ඒතර මෙතන වර්ගඵලය වැඩි වුණකොට අපි වැඩි පීඩනයක් ලබා දෙන්න අනිවාර්යයෙන්ම වැඩි බලයක් දෙන්න ඕන. right? වැඩි බලයක් දෙන්න ඕන. ඒතර 13 උත්තරේ 2 14 බලන්න. ABCD රූපයේ පෙන්වා ඇත්තේ නූල් කැබලි කිහිපයකි. ඒවායි හරස්කඩ වර්ගඵලය මහත නේද මහතා කියලා දීලා තියෙන වර්ගඵලය right මේ මහතා කියන එක කපන්න right වර්ගඵලය එකිනෙකට වෙනස් වෙනවා. සබන් කැටයක් අඩු බලයක් ලබා දී හරි මැදින් කපා ගැනීමට ගත යුතු නූල් කැබැල්ල වනුයේ. මෙතනත් එහෙමම තමයිනේ. මෙතනත් මොකද වෙන්නේ? එතකොට සබන් කෑල්ල මත වැඩි පීඩනයක් අපි දෙන්න ඕන සබන් කෑල්ල දෙකට කපා ගන්න නූලක් මත. එතකොට අපි ගන්නෙ මොකද්ද මෙතන? සිහින් නූලයි ගන්න. ඒ කියන්නේ අර සබන් කෑල්ලේ ගැටෙන වර්ගඵලය අඩුයි සිහින් නූලේනේ හරස්කඩ වර්ගඵලයේ අඩුම නූල තමයි ගන්න. එතකොට සබන් කෑල්ල පහසුවෙන් කැපෙනවා. ඉතින් අපි ගන්න ඕන මේක මොන නූලද ගන්න ඕන? අඩු බලයක් ලබා දීලා සබන් කෑල්ල කපා ගන්න අපි ගන්නේ ඒ නූල. ඒ වල තමයි හරස්කඩ වර්ගඵලයේ අඩුම. right? ඒතකොට 14 3. 15 බලන්න. ලී කුට්ටියකට බලයක් යෙදී ඇති ආකාරය පහත දැක්කේ. right? නේ දැන් මේ තියෙන බලයක රූපික නිරූපණය නේ. right? හරි. දැන් මේ බලන්න මේ වස්තුවක් තියෙනවා. මේ වස්තුව මත බලයේ යෙදෙන ලක්ෂයක් තියෙනවා. right? හරි. ඒකට අපි කියන මොකද්ද? බලයේ උපයෝගී ලක්ෂය. වස්තුවක් මත බලයේ යෙදෙන ලක්ෂය අපි කියන බලයේ උපයෝගී ලක්ෂය.
ඊට පස්සේ E තලයක් තියෙනවා නේද? නිව්ටන් 10ක් කියලා ලියන හිටක බලමු මොකද්ද මේ අහන්නේ කියලා. මෙහි PQ වර්ගෙන් නිරූපණය කරන්නේ පිළිවෙලින්. P වලින් නිරූපණය කරන්න පුතාලා බලයේ උපයෝගී ලක්ෂය. ඒ කියන්නේ වස්තුව මත බලයේ යෙදෙන ලක්ෂය. P උපයෝගී ලක්ෂය. ඒතර උපයෝගී ලක්ෂය තියෙන්නේ මුලින්ම අපිට හම්බ වෙන්නේ 2. මේ දෙකෙත් තියෙනවා හතරෙත් තියෙනවා. ඊළඟට ආනවා Q. Q කියන්නේ මොකද්ද? අර විශාලත්වනේ. බලයේ විශාලත්වය. ඒ කියන්නේ ඊතලයේ දිග ඇත්තටම. රයිට් බලයේ මොකද්ද? විශාලත්වය. රයිට් විශාලත්වය. ඔන්න එතකොට දැන් දෙකේදී තමයි අපිට හම් වෙන්නේ විශාලත්වය. එතකොට ඊතලයේ හිස නිරූපණය R කියලා කියන්නේ ඊතලයේ හිස බලයේ යෙදෙන දිශාව නේ. බලයේ යෙදෙන දිශාව. මොකද්ද මට උත්තරය එතකොට? 15 නේ. උපයෝගී ලක්ෂය විශාලත්වය සහ දිශාව. right ඒක හොඳට මතක තියාගන්න ඕන ඔය බලය නේද? හරි. දැන් මෙහෙම අපි වස්තුවක් ඇඳුවොත් එහෙම හරි. ඒ වස්තු අපි දැන් මම මෙතන නූලක් ගැට ගහලා අදිනවා කියලා හිතන්නකෝ. right නූල ගැට ගහලා මම මෙහෙම අදිනවා. එතකොට මම බලය යොදන්නේ මේ පැත්තට නේ. අන්න බලය යෙදෙන දිශාව. මම මේ පැත්තට තමයි අදින්නේ. එතකොට මම අදින පැත්ත තමයි බලය යෙදෙන දිශාව. හරි. එතකොට මේ බලය යෙදෙන්නේ ඇත්තට මෙන්න මෙතන නේ. එතකොට මේක තමයි P ලක්ෂය. බලයේ උපයෝගී ලක්ෂය. right මේක තමයි බලයේ උපයෝගී ලක්ෂය. එතකොට මේ ඊතලයේ දිගේ විශාලත්වය නේ. අපි දැන් මේක රූපයක එහෙම අඳිනකොට පුතාලා මේක පරිමාණයට අඳින්න ඕනේ නේ. දැන් සෙන්ටිමීටර් එකක් කියලා කියන්නේ නිව්ටන් 10ක්. ඒ වගේ නිකන්. හරි? හරි? එතකොට නිව්ටන් 10 ඔන්න විශාලත්වය. හරි? right එතකොට නිව්ටන් මම මෙතන ගන්න 1 සෙන්ටිමීටරයක් නිව්ටන් 10ක් කියලා. හරි 1 සෙන්ටිමීටරයක් නිව්ටන් 10යි. එතකොට මම තවත් බලයක් යොදනවා මේ පැත්තට. right මේක කොට කරන්නකෝ තව ටිකක්. right තවත් බලයක් මේ පැත්තට යොදලා මම නිව්ටන් 20ක බලයක් දීලා. එහෙමනම් මම අඳින්න ඕන මේ වගේ දෙගුණයක් දිගට අඳින්න ඕන මේ ඊතලෙ. නේ? මේකේ දිග සෙන්ටිමීටර් 1යි නම් මේකේ දිග සෙන්ටිමීටර් 2ක් ගන්න ඕන. නිව්ටන් 20. right ඒක හොඳට මතක තියාගන්න ඈ. right ඊළඟ ප්‍රශ්නෙට යමු අපි. දාසය A B C හා D වලින් දක්වා ඇත්තේ ඇසක කොටස් වල ක්‍රියාවන් කිහිපයකි. right ක්‍රියාවන් කිහිපයක් තියෙනවා. right A කියනවා ඇස හා මොළය අතර ආවේග ගෙන යාම. ඇසයි මොළයයි අතර ආවේග ගෙන යන්නේ කවුද පුතාලා? ඇහි දෘෂ්ටික ස්නායු. ඔව් දෘෂ්ටික ස්නායුව නේ. දෘෂ්ටික ස්නායුව. B ඇසට ඇතුළු වන ආලෝක කිරණ දෘෂ්ටි විතානය මත නිවැරදිව නාභිගත කිරීම. නාභිගත කිරීම. කවුද නාභිගත කරන්නේ? අක්ෂිකාචය. අක්ෂිකාචය. කණිනිකාවේ සිදුරේ විශාලත්වය පාලනය කිරීම. කවුද කරන්නේ? තාරාමණ්ඩල. තාරාමණ්ඩලය. very good නේ. තාරාමණ්ඩලය තමයි කණිනිකාවේ විශාලත්වය පාලනය කරන්නේ. අක්ෂිකාචයේ රඳවා ගැනීමට උදව් වීම. කවුද? ප්‍රතියෝජක. ප්‍රතියෝජක පේශි නේ. අක්ෂිකාශය දෙපැත්තෙන් තියෙන්නේ ප්‍රතියෝජක පේශි. right අහනවා මෙම ක්‍රියාවන්ට අදාළ වන අවයව පිළිවෙලින් දක්වා ඇති පිළිතුර තෝරන්න. right එතකොට Aට එන්න ඕන දෘෂ්ටික ස්නායුව. right බලන්න එතකොට දෘෂ්ටික ස්නායුව කොහෙද මුලින්ම තියෙන්නේ කියලා. 4 වෙනි තැන. right එතකොට දැනනමත් උත්තරය ඇවිල්ලා තියෙන්නේ. right 4 වෙනි තැන දෘෂ්ටික ස්නායුව. Bත් බලන්නකෝ නේ. ඇසට ඇතුළු වන ආලෝක කිරණ දෘෂ්ටි විතාන මත නිවැරදිව නාභිගත කරන කවුද? අක්ෂිකාචය. අන්න ඒකක් තියෙනවා. කණිනිකාවේ සිදුරේ විශාලත්වය පාලනය කරන්නේ කවුද? තාරාමණ්ඩලය. අන්න ඒකක් තියෙනවා. අක්ෂිකාචයේ රඳවා ගැනීමට උදව් වීම ප්‍රතියෝජක පේශි පිළිවෙලට තියෙනවා නේ. right 16 4 උත්තරේ. 17 බලන්න. පරමාණුක ආකෘතියක් පහත දක්වා ඇත. මෙහි නිරූපණය වන කරුණු අනුව right දැන් පුතාලා දැන් මේ පරමාණුවේ ආකෘතියක්නේ තියෙන්නේ මේ right මේ තියෙන න්‍යෂ්ටියක් තියෙනවා නේ. න්‍යෂ්ටිය තියෙනවා මේ එළියේ තියෙනවා ශක්ති මට්ටම් තියෙනවා නේද? ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන තියෙනවා. right අපි බලමු මොකද අහන්නේ කියලා. A යනු පරමාණුවයි. කො A
පරමාණු කියලා කියන්නේ පුතාලා න්‍යෂ්ටියටයි ඉලෙක්ට්‍රෝනයි ඔය ඔක්කොටමනේ පරමාණු කියන්නේ. නැතුව මේ නේද? දැන් මෙතන A ඇත්තටම ලකුණු කරලා තියෙන්නේ න්‍යෂ්ටියට. ඒතකොට A කියන උත්තරේ වැරදි. right? X හා Y අණු ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝනයි. X ප්‍රෝටෝන Y ඉලෙක්ට්‍රෝන. ඉලෙක්ට්‍රෝන තියෙන්නේ කොහෙද? න්‍යෂ්ටිය නෙවෙයි නේද? මෙතන Y කියන්නේ න්‍යෂ්ටිය තුල තියෙන දෙයක්. ඒතකොට දෙවෙනි උත්තරෙත් වැරදි. තුන බලන්න. X සහ Z යනු ප්‍රෝටෝන හා ඉලෙක්ට්‍රෝනයි. X කියලා කියන්නේ ප්‍රෝටෝන, Z යනු ඉලෙක්ට්‍රෝන. අන්න ඒක නම් හරි නේද? X ලකුණු කරලා තියෙන න්‍යෂ්ටිය තුල තියෙන ලක්ෂයකට දෙයකට නේ. ඒතකොට ඒ X ප්‍රෝටෝන වෙන්න පුළුවන්. Z ඉලෙක්ට්‍රෝන තමයි. right? එතකොට තුන්වෙනි උත්තරේ හරි. හතරක් බලමු. A න්‍යෂ්ටියයි. Z ප්‍රෝටෝන යන්නේ ඒක වැරදිනේ නේ. Z කොහෙද ප්‍රෝටෝන නේ? Z තියෙන ප්‍රෝටෝන තියෙන න්‍යෂ්ටිය තුල නේ. එතකොට 17 3 තමයි උත්තරය. 17 3 උත්තරේ. Excuse me sir. ඔව්. සර් 14 වෙනි ප්‍රශ්නෙට උත්තරේ මොකක්ද? 14ට පුතා A මේ තුන්වෙනි එක 14 3 A 14 3 right 18 බලන්න මිශ්‍රණ වලින් සංඝටක වෙන් කිරීම පිළිබඳව ක්‍රම කීපයක් පහත දක්වා ඇත. එහි නිවැරදිව දක්වා නැති පිළිතුර තෝරන්න. ඒ කියන්නේ නිවැරදිව නැති පිළිතුර තමයි අහන්න පුතාලා. right? ඉල්ලම් පස් වලින් මැණික් වෙන් කර ගැනීම ආසවණය කිරීම. මොකද්ද පුතාලා ආසවණය කරනවා කියලා කියන්නේ? නේ? ඈ? ඉල්ලම් පස් වලින් මැණික් වෙන් කර ගැනීම ආසවණයද කරන්නේ? නෑ. නෑ. වැරදි නේ. right? දෙක බලන්නකො මුහුදු ජලයෙන් ලුණු වෙන් කර ගැනීම වාෂ්පීභවන. ඒක හරි. ඒක හරි. වාෂ්පීභවණයෙන් තමයි ලුණු වෙන් කරගන්නේ. කුරුඳු කොළ වලින් කුරුඳු තෙල් වෙන් කර ගැනීම හුමාලාසවණය. ඒකත් හරි. හුමාලාසවණය. 4 වැලි වලින් රන් වෙන් කර ගැනීම ජල පහරක් එල්ල කිරීම. ඔව් එතකොට වැලි සහ රන් වල ඝනත්වයන් වෙනස්. right? එතකොට ඒකත් හරි. sorry ඒක ඔව් ඒකත් හරි. නේ එතකොට මොකද්ද මේකට හරි උත්තරේ? 18 1 right වැරදි උත්තරේනේ අහන්නේ right 18 1 ඉල්ලම් පස් වලින් මැණික් වෙන් කර ගැනීම ආසවණය. මොකද්ද කරන්නේ අපි ගරණ එකනේ කරන්නේ නේද? ඈ මැණික් ගැරීමනේ කරන්නේ. 18 1 උත්තරේ ඈ 19 බලන්න පොළොව මත වැඩිම පීඩනයක් ඇති කරන අවස්ථාව වනුයේ මම ඔයාලට අර ඉස්සෙල්ලත් පෙන්නපු එකම තමයි මෙතනත් තියෙන්නේ නේ. මෙතන හැම අවස්ථාවෙදිම යොදන බලය එකයි. හරි? ඒතර පීඩනය කෙරේ බලපාන්නේ බලයයි වර්ගඵලයයි. එතකොට හැමතැනකම බලය එකයි. අඩුම වර්ගඵලයක් තියෙන තැන තමයි වැඩි පීඩනයක් හේදෙන්නේ. right? අහනවා වැඩිම පීඩනයක් ඇති එතන අහන්නේ නේ. එතකොට අනිවාර්යම උත්තරේ මොකද්ද? A. A. right? ඒ කියන්නේ 19 4 උත්තරේ. මොකද මෙතන වර්ගඵලය අඩුයි නේ today. ඒතර අඩු වර්ගඵලයකින් තමයි වැඩිම පීඩනයක් යෙදෙන්නේ. right? 19 4 උත්තරේ. 20 බලන්න පහත කරුණු දෙස බලන්න. A. පරිසරය හොඳින් නිරීක්ෂණය කිරීම. නිරීක්ෂණය තුලින් ගැටලු හඳුනා ගැනීම. C කියනවා ගැටලු වලට පිළිතුරු සිතීම. D එම සිතිවිලි නිවැරදිදයි පරීක්ෂා කිරීම. right. විද්‍යාව ඉගෙන ගන්නා දරුවෙකු ලෙස ඔබ සතු විය යුතු ගුණාංගය විය යුත්තේ මොකද්ද? පරිසරය හොඳින් නිරීක්ෂණය කිරීමත් හරි. පරිසරය හොඳින් නිරීක්ෂණය කරන්න ඕනේ. නිරීක්ෂණය තුලින් ගැටලු හඳුනා ගැනීම. ඒකත් හරිනේ. නිරීක්ෂණය තුලින් අපි ගැටලු හඳුනා ගන්නවා. ගැටලු වලට පිළිතුරු සිතීම. එම සිතිවිලි නිවැරදිදයි පරීක්ෂා කිරීම. right? අපි හිතනවා right මේක තමයි වෙන්න පුළුවන් කියන එක. ඒක අපි තහවුරු කරගන්නවා පරීක්ෂාවක් කිරීම මගින්. right? එතකොට මේකේ හරි උත්තරේ මොකද්ද? A B C හා D යන සියල්ලම හරි. right? A B C හා D යන සියල්ලම හරි. එතකොට එතන හරිනේ. එතකොට ප්‍රශ්න 20 හරි ඈ. right. එතකොට ඔයාලා ලකුණු දාගන්න දැන් 20න් කීයද කියලා දාගන්න. 20න් කීයද කියලා දාගන්න.
ටග්ගලා දාගන්න ලකුණු 20න් කීයද කියලා. right අපි යමු ඊළඟ ප්‍රශ්නේ යමු ඈ. ඔයාලා ලකුණු දාගන්න. පළමු ප්‍රශ්නේ සහ තවත් ප්‍රශ්න 4කට පිළිතුරු සපයන්න. පළමු ප්‍රශ්නේ අනිවාර්ය වෙයි. right අපිට නම් ඉතින් හැම එකම අනිවාර්යයි. හරි අපි බලමු එමුන. ශුද්‍ර ජීවීන් මිනිසාට හිතකර අවස්ථා මෙන්ම අහිතකර අවස්ථා ඇති කරන ජීවී කොට්ටාශයකි. හරි? ඔව්. ශුද්‍ර ජීවීන් මිනිසාට හිතකරයි ඒ වගේම අහිතකර දේවලුත් කරනවා නේ. right. ශුද්‍ර ජීවීන් යනු කවුරුන්ද හඳුන්වන්නේ? ශුද්‍ර ජීවීන් යනු කවුරුන්ද හඳුන්වන්නේ? කොහොමද අපි ශුද්‍ර ජීවීන් අර්ථකථනය කරන්නේ? තනි තනිව ගත් කල පියවී යසට නොපෙනෙන ඊතා කුඩා ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වනවා. හරි? ඒක ඒ විදිහටම ලියන්න. ඒක පාඩම් කරගන්න. right? තනි තනිව ගත් කල පියවී ඇසට නොපෙනෙන ඊතා කුඩා ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. right? තනි තනිව ගත් කල පියවී ඇසට නොපෙනෙන ඊතා කුඩා ජීවීන් ශුද්‍ර ජීවීන් ලෙස හඳුන්වයි. right. ප්‍රධාන ශුද්‍ර ජීවී කාණ්ඩ දෙකක් නම් කරන්න. ඔව් ශුද්‍ර ජීවී කාණ්ඩ දෙකක් නෙවෙයිනේ අපි ඉගෙන ගත්ත කීපයක් ගැන නේ. කීයද? බැක්ටීරියා, දිලීර, ඇතම් ඇල්ගි. අය මොනවාද? ප්‍රොටෝසෝවා ආකාර නේ. ප්‍රොටෝසෝවා හතරක් ඉගෙන ගත්ත. හතරක් කාණ්ඩ හතරක් ඉගෙන ගත්ත. හතරම ලියන්න උතන. right උතන දෙකක් ඕනේ නැහැ. ඔයාලා හතරම ලියන්න. මොනවාද? බැක්ටීරියා, ප්‍රොටෝසෝවා. right බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා කියන්නේ ඒ දෙගොල්ලොම ඒකසෛලික ජීවීන් නේ. එයාලගේ බහුසෛලික අවස්ථාවක් නැහැ. දෙන්නම ඒකසෛලිකයි. right බැක්ටීරියා සහ ප්‍රොටෝසෝවා. ඊළඟ කාණ්ඩේ ඇතම් දිලීර. දිලීර හැමෝම නෙවෙයි ඇතම් දිලීර. ශුද්‍ර ජීවී. right ඒ වගේම තමයි ඇතම් ඇල්ගි. ඇතම් ඇල්ගි. right ඇල්ගිත් හැමෝම නෙවෙයි. ඇතම් ඇල්ගි තමයි ශුද්‍ර ජීවීන් එන්නේ. ඒකේ විදිහටම ලියන්න ඕන. හරි? ස්වයංපෝෂී ශුද්‍ර ජීවී කාණ්ඩය නම් කරන්න. අන්න ස්වයංපෝෂී කාණ්ඩේ කවුද? ඇතම් ඇල්ගි. ඇතම් ඇල්ගි. right ඇතම් ඇල්ගි. කාණ්ඩේ නහන්නේ නේ. ඒතර ඇල්ගි සියල්ලක්ම ස්වයංපෝෂී. right ඇතම් ඇල්ගි. ස්වයංපෝෂී කියලා කියන්නේ නේද? ප්‍රභා සංශ්ලේෂණ මගින් මේගොල්ලෝ එයාලගේ ආහාර නිපදවා ගන්න. right එයාට ඒ සඳහා තියෙනවා හරිතප්‍රද කියන වර්ණකයේ තියෙනවා. right ශුද්‍ර ජීවීන් බහුලව ජීවත් වන පරිසර දෙකක් නම් කරන්න. ඔව්. එතකොට ශුද්‍ර ජීවීන් බහුලව ජීවත් වන පරිසර දෙකක්. මොනවද පුතාලා? ශුද්‍ර ජීවීන් වැඩිපුරම ඉන්න පරිසර දෙකක්. ඈ? ආහාර මත. ඔව්. කාබනික උපස්තර මත ඉන්නවා. පස තුල ශුද්‍ර ජීවීන් ඉන්නවා. තුල මොකද පුතේ? ජීවී දේහ මත හා තුල ඔව්. right ලියාගන්න දි รา පත් වන කැලි කසල මත. right දි รา පත් වන කැලි කසල. පස තුල. right පස. ශුද්ධ ජීවි නැත්තේ කොහෙද? ශුද්ධ ජීවි ඉන්නේ කොහෙද නේ කියලා නේ අහන්න ඕන. ශුද්ධ ජීවි නැත්තේ කොහෙද කියලා නේ. ශුද්ධ ජීවීන් හැම තැනකම ඉන්නවා. නේ? right මම මේ කතා කරද්දි මගේ මේ කට තුලක් තියෙන ශුද්ධ ජීවි නේ. මේ කටේ බැක්ටීරියා ඕන තරම් ඉන්නවා. ඔයාලගෙත් ඉන්නවා. හැම මතක් තියෙනවා. හිසකෙස් මතක් තියෙනවා. මේ ඇඳුමේ තියෙනවා. right මේ අල්ලන චෝක් කෑල්ලේ තියෙනවා. මේ බෝඩ් එකේ තියෙනවා. හැම තැනකම ශුද්ධ ජීවීන් ඉන්නවා. ශුද්ධ ජීවි නැත්තේ කොහෙද? නේ? right ඊට පස්සේ යනවා ශුද්‍ර ජීවීන් ජීවත් වෙන ආන්තික පරිසරයක් නම් කරන්න. මොකද ආන්තික පරිසර කියන්නේ? ආන්තික පරිසර කියලා කියන්නේ සාමාන්‍ය ජීවීන්ට ජීවත් වීමට අපහසු. ඊටමත් දුෂ්කර පරිසර තත්ත්වයන් වලට තමයි අපි කියන්නේ මොනවද? ආන්තික පරිසර. ආන්තික පරිසර ඔන්න ලියාගත්තක් කමන්න right.
සාමාන්‍ය ජීවීන්ට පහසුවෙන් ජීවත් විය නොහැකි දුෂ්කර පරිසර තත්ත්වයන් නැත්නම් දුෂ්කර පරිසර අපි කියනවා ආන්තික පරිසර නේ. අන්න ඒ වගේ ආන්තික පරිසර දෙකක් ගැන යහනේ මොනවද? උණුදිය උල්පත්. right? ගිනි කඳු ආශ්‍රිත පරිසරය. ගැඹුරු සාගර පතුල. මඩ වගුර. ලබරු ඔව්. right? පොළොවේ ඇතුළේ තියෙන ඛනිජ නිදි ඒ තුලක් තියෙනවානේ ඛනිජ නිදි. right? අන්න ඒවා ආන්තික පරිසර කාන්තාර ආන්තික පරිසරනේ ගොඩක් තියෙනවා. ශුද්ධ ජීවීන්ගේ ප්‍රයෝජනයක් නම් කරන්න. ආපෝ ප්‍රයෝජන කීයක් තියෙනවද නේ? right? ශුද්ධ ජීවීන්ගේ ප්‍රයෝජනයක් නම් කරන්න ඕන. එකක් නෙවෙයි ලියන්න. එකක් නේ ලියන්න ශුද්ධ ජීවීන්ගේ ප්‍රයෝජන යටතේ මොනවද තියෙන ප්‍රයෝජන? අපිට ලියන්න පුළුවන් බේකිරි කර්මාන්තය සඳහා යොදා ගැනීම. right? බේකරි කර්මාන්තය සඳහා යොදා ගැනීම. බේකරි කර්මාන්තය සඳහා යොදා ගැනීම. ඊළඟට ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. right? ප්‍රතිශක්තිකරණ එන්නත් නිපදවීම. ප්‍රතිජීවක නිපදවීම. ප්‍රතිජීවක නිපදවීම. ජෛව පලිබෝධ නාශක ලෙස භාවිතා කිරීම. ගොඩාක් තියෙනවා ඈ. right? උතන අහන්න එකයිනේ. right? ඔය ටික ලියන්නකෝ. right? සුද්ධ ජීවකේ ගොඩාක් තියෙනවා ප්‍රයෝජන. right. B බලන්න. ජීව වායු ජනකයක සරල ආකෘතියක් රූපයේ පෙන්වා ඇත. ඔව් දැන් මේ දවස්වල නම් ඉතාමත්ම වැදගත් නේද? ජීව වායු නිපදවීම. මේ සරල ආකෘතියක් පුතාලා. right? එතකොට මෙතන මේ පින්තූරය දිහා බලන්නකෝ. මේ ගොවිපලින් එකතු වුණ ද්‍රව්‍ය. ඒ කියන්නේ ගොවිපලින් එකතු වුණ ද්‍රව්‍ය මොනවද? අපි හිතමුකෝ හරක් ඉන්න තැනක් කියලා. ගොම දාන්න පුළුවන් නේ. ගොම ඊට පස්සේ ඔය ඉතිරි වෙන තනකොළ අනම්මනන් නේද? පිදුරු ඌ එහෙම දාන්න පුළුවන් මේකට. right? ගොවිපලින් එකතු වුණ ද්‍රව්‍ය දාන්න පුළුවන්. right? ද්‍රව්‍ය දාන්න අන්න බලන්න විවරයක් තියෙනවා. විවරයක් තියෙනවා. ඊට පස්සේ නිවසින් එකතු වුණ ද්‍රව්‍ය දාන්නත් පුළුවන් මේකට නේ. නිවසින් එකතු වුණ ද්‍රව්‍ය මොනවද? ඉවතලන ආහාර, එළවලු වර්ග කියන්නේ අහක දාන එළවලු වර්ග නේද? පළතුරු වර්ග ඒ වගේ දේවල් මේකට දාන්න පුළුවන්. නිවසින් එකතු වුණ ද්‍රව්‍ය. right. ඊට පස්සේ මේ උඩින් එළියට යන්න බටයක් දාලා තියෙනවා නේ. ඒකෙන් තමයි අපි ජීව වායුව එළියට ගන්න. හරි? ජීව වායුව එළියට ගන්න ඕකේ. හරි. අහනවා ජීව වායු ජනකයට එකතු කරන ලබන ද්‍රව්‍ය දෙකක් නම් කරන්න. මොනවද? ගොම පිදුරු ඉවතලන ආහාර right? ඔන්න තුනක් තියෙනවා. right? ගොම පිදුරු ඉවතලන ආහාර. right. ජීව වායුවේ වැඩිපුරම අඩංගු වායුව කුමක්ද? මොන වායුව තියෙනවද? තල ජීව වායුව කියන්නේ මොකද්ද? මීතේන් වායුව නේ. right? මීතේන් වායුව. ඒ කියන්නේ CH4. right? මීතේන් වායුව. මේකට තමයි අපි ජීව වායුව කියලා කියන්නේ. right? මීතේන් වායුව. CH4. right. ඊළඟට අහනවා ජීව වායු ජනකයක් නිවසේ යොදා ගැනීමෙන් නැති වාසියක් සඳහන් කරන්න. ඇති වාසිය මොකක්ද ඉතින්? අපිට ආහාර පිසීම සඳහා අවශ්‍ය
ලියාගන්න. ආහාර පිසීම සඳහා අවශ්‍ය ආහාර නිපදවීම සඳහා අවශ්‍ය වායුව නිෂ්පාදනය කර ගැනීම සඳහා නැත්නම් ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය මීතේන් වායුව නිෂ්පාදනය කර ගැනීම සඳහා ආහාර නිෂ්පාදනය සඳහා අවශ්‍ය මීතේන් වායුව නිෂ්පාදනය කර ගැනීම සඳහා නේ ආහාර පිසීම සඳහා අවශ්‍ය මීතේන් වායුව නිෂ්පාදනය කිරීම සඳහා right එතකොට කවුද පුතාලා ඔය මීතේන් වායුවට ඔය ජීව වායුව නිපදවීමට අපි ගන්න සුදු ජීවී ආකාරය මොනවද right අපි ගන්නවා දෙන්නෙක් ගන්නවා නේ right මෙතන බැක්ටීරියා මෙතොනොකොකස් right මෙතොනොකොකස් ගන්නවා හරි අනිත් එක තමයි මෙතොනොබැක්ටීරියම් කියන එක කියනවා right මෙතොනොබැක්ටීරියම් එතකොට මේගොල්ලෝ ඉන්නවා ගොමවල ඉන්නවා ස්වභාවිකම ගොමවල මේගොල්ලෝ ඉන්නවා ඒක ගොම දාන්න right ගොම එකට දාන්න ඒකයි ස්වභාවිකව මේගොල්ලෝ ඉන්නවා හරි එතකොට ඔය ජීව වායුවක right ජීව වායු අපි නිෂ්පාදන අපිටත් ඔක පුළුවන් හදා ගන්න හරිද මේ වගේ බැරල් එකක් එහෙම අරගෙන හරි බැරල් එකක් අරගෙන ඊට පස්සේ මේ පැත්තෙන් right දැන් මේක අපිට පුළුවන් ඔය පොළොවක වලලන්න පුළුවන් හරිද ඊට පස්සේ මෙහෙන් අර ආහාර දාන්න ආහාර එකතු කරන්න බටයක් දාන්න ඕන පුතාලා මේවා අපි දාන්නේ වතුරේ දිය කරලා දාන්නේ නිකන් දාන්නේ නැහැ right මේ ආහාර කුඩා කැබලි වලට අඹරලා right නේ අඹරලා වතුරත් එක්ක තමයි දාන්නේ මේකට හරි වතුරත් එක්ක දාන්නේ හරි එතකොට සාමාන්‍යයෙන් මේකෙන් ඔන්න තුනෙන් එකක වගේ ප්‍රමාණයක් right මේක දැන් මේක මේ තියෙන ද්‍රවය right එතකොට මේක අර ගොම මිශ්‍ර ජලය ඒ ටික ඔක්කොම එනවා right ඒ ටික ඔක්කොම එනවා ඊට පස්සේ මේ පැත්තෙනුත් තියෙනවා මේකේ මේ ඕවර්ෆ්ලෝ වෙන්න right ඒක කියන්නේ මේකේ පීඩනයත් අපි පවත්වා ගන්න ඕන දැන් ඕක උතන නැහැ හැබැයි උතර නැහැ මෙතන මේ පීඩනය පවත්වා ගන්නත් මේ වගේ බටයක් අපි එළියට දානවා හරි මොකද දැන් ජීව වායුව මේ තුල නිපදෙනවා right මේකේ අස්සේ දැන් ඉන්න මේගොල්ලෝ නේ මෙතොනොබැක්ටීරියම් සහ මෙතොනොකොකස් ඔය දෙන්න ඉන්නවනේ මේක ඇතුලේ ඒතර මේක තුල පුතාලා තියෙනු නිර්වායු තත්ත්වයක් හරි ඒක කියන්නේ මේකට පිටින් වාතය එකතු වෙන්න බෑ පිටින් වාතය එකතු වෙන්න බෑ දැන් මේකේ right දැන් මේ ද්‍රව මට්ටම මේ බටේට වඩා ඉහළින් තමයි තියෙන්න ඕනේ right මේ බටේට වඩා ඉහළින් තමයි මේ ද්‍රව මට්ටම තියෙන්නේ හරි මේ ද්‍රව මට්ටම පහළට ආවොත් එහෙම අර පිටින් වාතය මේකට එකතු වෙනවා right පිටින් වාතය එකතු වෙන්න බෑ මොකද මේ තුල අපි තියන්න ඕන නිර්වායු තත්ත්වයක් ඒ කියන්නේ ඔක්සිජන් වායුව මේ තුලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ right නිර්වායු තත්ත්වයක් තමයි මේක තුල තියෙන්නේ හරි එතකොට සමහරු කියනවා මේක අසාර්ථක වෙනවා අර මේ අසාර්ථක වෙන හේතුව තමයි මේ කොහෙන් හරි තැනකින් පරිසරයේ තියෙන වාතය මේකට ඇතුළු වුණාම මේ බැක්ටීරියාවන්ට ස්වායු තත්ත්වයක් ඇති වෙනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට ශෝෂණය කරන්න ඔක්සිජන් ලැබෙනවා. ශෝෂණය කරන්න ඔක්සිජන් ලැබුණොත් මේගොල්ලෝ ජීව වායු නිපදවන්නේ නැහැ. right? ඔක්සිජන් දෙන්න හොඳ නැහැ මේක තුලට. මේගොල්ලෝ ඔක්සිජන් නැතුව තමයි මේගොල්ලෝ ශෝෂණය කරන්නේ. මේගොල්ලෝ නිර්වායු බැක්ටීරියාව. නිර්වායු ශෝෂණය කරන බැක්ටීරියා ආකාරයක් මේගොල්ලෝ. right එතකොට නිර්වායු ශෝෂණයෙන් තමයි අර මීතේන් වායු නිපද වෙන්නේ right මීතේන් වායු නිපදෙනවා එතකොට දැන් මේ තුල මීතේන් වායු දැන් එකතු වෙනවා මොකද වෙන්නේ දැන් මේකේ පීඩනය වැඩි වෙන පුතාලා දැන් අපි මෙතනින් දැන් බටයක් දාලා මේ මෙතෙන්ට වෑල් එකක් දාන්න ඕන කරාමයක් right කරාමයක් දාලා අපිට අවශ්‍ය වෙලාවට විතරයි මෙතනින් අරින්නේ හරි අවශ්‍ය වෙලාවට මෙතනින් අරිනවා ඊට පස්සේ දැන් මේ පැත්තේ නේ දැන් මේ වතුර තියෙන හින්දා මේකත් දැන් වායු රෝධක වෙලා තියෙන වාතය එන්නේ නැහැ වායු රෝධක පිටින් වාතය එන්නේ නැහැ වායු රෝධක වෙලා තියෙනවා right එතකොට මේ තුල පීඩනය දැන් ජීවවායු නිපදෙනකොට පීඩනය එන්න වැඩි වෙනවනේ පීඩනය වැඩි වෙනකොට මොකද වෙන්නේ පුතාලා මේ ද්‍රව මට්ටම පහළ යන්න පටන් ගන්නවා එතකොට අපි ඒකට ඉඩ දෙන්න ඕන නැත්නම් මේක පුපුරනවා right ද්‍රව මට්ටම පහළට යනකොට මෙන්න මෙහෙන් මේ ලෙවල් එක එන්න වැඩි වෙනවා මෙහෙන් උඩට යනවා right අන්න ඒ අවස්ථාවේ අපි මේක හඳුනා ගන්නවා
හඳුනගෙන අපි මේකේ තියෙන වාතය අපි එළියට මේ අපි පාවිච්චි කරන්න ඕන. පාවිච්චි නොකර හිටියොත් මේක මේ ප්‍රෙෂර් ගොඩක් පීඩනය වෙලා මේකට හානි වෙන්න පුළුවන්. right? සරලම ක්‍රියාකාරීත්වය තමයි ඕක. ජීවායු නිපදවන එක. මේක ඔයාලත් කරන්න පුළුවන්. ඉතින් මේක හරියට සීල් කරගන්න ඕන. right? ඔය ප්ලාස්ටික් බැරල් එකක් එහෙම අරගෙන PVC බට එහෙම අරගෙන right මෙන්න මේ වගේ හදා ගන්න පුළුවන්. right? මේක පොළේ වල්ලන්නවත් අවශ්‍ය නැහැ. පොළේ උඩ තියාගෙනවත් මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් මේකට මෙතනින් තමයි අපි අර මේකට අවශ්‍ය අමුද්‍රව්‍ය දාන්නේ නේ. ගොම, පිදුරු, right? ඒවා කුඩා කැබලි වලට අඹරලා වතුරත් එක්ක තමයි දාන්නේ මේකට. හරිද? ඔක තමයි ජීව වායුව නිෂ්පාදනය කරන ඇටවුම. සරල ක්‍රමය. හරි ඊළඟට කියනවා ජීව වායු ජනකයක් තුල බැක්ටීරියා ක්‍රියා කරන්නේ ස්වායු තත්ත්වයට යටතේද නිර්වායු තත්ත්වයට යටතේද? නිර්වායු තත්ත්වයට යටතේ. right? ස්වායු තත්ත්වයක් ඇති වුණොත් වැඩක් නැහැ මේකෙන්. මේ ජීව වායු හැදෙන්නේ නැහැ. right? නිර්වායු තත්ත්වයට යටතේ. පොල්ලෙලි වලින් කෙඳි වෙන් කර ගැනීමට ශුද්‍ර ජීවීන් යොදා ගන්න. ඔව්. කවුද යොදාගන්නේ? බැසිලස් කෝචෝරස් සහ බැසිලස් කොමෙස්සි කියලා ආකාර දෙකක් ගැන අපි ඉගෙන ගත්තා නේ. right? ශුද්‍ර ජීවී ආකාර දෙකක්. right? බැසිලස් කෝචෝරස්. right? කෝචෝරස්. බැසිලස් කෝචෝරස් සහ බැසිලස් කොමෙස්සි නේ. අනිත් කට්ටිය තමයි බැසිලස් මෙන්න මේ දෙන්න නේ. right? ඔය මතක තියාගන්න ඕනේ. right. ඔන්න එතන ලියා ගන්න ඔය දෙන්න. ඒ ප්‍රශ්න ළඟ ලියා ගන්න මේ දෙන්න. okay එච්චකුර හරි නේද? ලියාගත්ත නේද? right. හරි. එතකොට දැන් මෙතන දැන් ඔන්න පොල්ලෙල්ලක් ඇඳලා තියෙනවා නේ. බඳවා ගැනීමේ ද්‍රව්‍යයේ කෙඳි කියලා තියෙනවා නේ. right. පොල්ලෙල්ලේ කෙඳි පහසුවෙන් වෙන් කර ගැනීමට ගත හැකි පූර්ව උපක්‍රමය කුමක්ද? දැන් අපි දැන් පොල්ලෙල්ලේ කෙඳි පහසුවෙන් වෙන් කරගන්න අපි මොකද්ද පුතාලා කරන්න ඕන? මේ පොල්ලෙලි පල් කරන්න ඕන නේ. පල් කරන්න ඕන. right? පල් කරනකොට අන්නේ ඒ අර පල් කරනේ මාධ්‍ය තුල ඉන්නවා මේ බැක්ටීරියාන් වර්ග දෙන්න ඉන්නවා. බැසිලස් කෝචෝරස් සහ බැසිලස් කුමෙස්සි කියන කට්ටිය ඉන්නවා. ඒගොල්ලෝ මොකද කරන්නේ? අර පොල් කෙඳි එකට බැඳලා තියෙන්නේ මොනවද? පෙක්ටින් කියලා ද්‍රව්‍යයකින් නේ. පෙක්ටින්. නැත්නම් පෙක්ටේට් කියලාත් කියනවා. right? නේද? එතකොට ඒවා වියෝජනය කරනවා. වියෝජනය කරනවා. right? ඒකට අවශ්‍ය එන්සයිම් මේගොල්ලෝ ශ්‍රාවය කරනවා. පෙක්ටිනේස් කියන එන්සයිම් එක. පෙක්ටිනේස් කියන එන්සයිම් එක. right? ඒක ජීර්ණය කරනවා. right? පෙක්ටේට්. පෙක්ටේට් කියන ද්‍රව්‍යයක් තියෙන පුතාලා. මේක මේගොල්ලෝ ජීර්ණය කරන්න ගන්න මොනවද? පෙක්ටිනේස් කියන එන්සයිම් එක. right? පෙක්ටිනේස්. එතකොට මේ පෙක්ටිනේස් කියන එන්සයිම් එක මෙන්න මේගොල්ලෝ තමයි දෙන්නේ. මේ ශුද්ධ ජීවි. එතකොට මේ පෙක්ටේට් අර එකට බැඳිලා තියෙන නේ. ඒ කියන්නේ පොල් කෙඳි කොහොම එකට බැඳිලා තියෙනවා මේ පෙක්ටේට් කියන ද්‍රව්‍යයකින්. එතකොට පෙක්ටේට් ටික අයින් වුණා මොකද වෙන්නේ? කෙඳි ටික වෙන්න එනවා. right? කෙඳි ටික වෙන්න එනවා. හරි? පැහැදිලි නේද ඒක? right. පොල් කෙඳි අතර ඇති බඳවා තබා ගැනීමේ ද්‍රව්‍ය කුමක්ද? ලියන්න පෙක්ටේට්. ඉහත බඳවා තබා ගැනීමේ ද්‍රව්‍ය ජීර්ණය කිරීමට බැක්ටීරියා නිපදවනු ලබන එන්සයිම් කුමක්ද? පෙක්ටිනේස් එන්සයිම්. පෙක්ටිනේස්
ශාක කෙඳි ආශ්‍රිත නිෂ්පාදන එකක් නම් කරන්න. මොනවාද? කොසු, Gurusu. ලණු නේද? ලණු, කොසු, පාපිසි ගොඩක් තියෙනවා. දැන් නම් ආය මේ බෑග් එහෙමත් තියෙනවා නේ. හෑන්ඩ් බෑග් නේද? රයිට්. පොල් ශාකයේ හැර කෙඳි ලබාගත හැකි තවත් ශාකයක් සඳහන් කරන්න. මොනවද? හන, තල් ඒ වගේ ගන්නවා රයිට්. හන, තල් ඒ වගේනුත් ගන්නවා. රයිට්. ඔව් පුතාලා දැන් මෙතන මම ඔයාලට කිව්වා ගිය සතියේ මේ කන මේකේ ඔයාලට ඇඳ ගන්න කියලා කිව්වා නේ. ඇඳගත්තද දන්නේ නැහැ. රයිට්. මිනිස් කනක කොටස් දැක්කන රූප සටහන පහත දැක්කේ. දැන් මේකේ තියෙන ටිකයි නේ. අහනවා මිනිස් කනේ BCEGH කොටස් නම් කරන්න. රයිට්. දැන් මේකේ හරි BCEGH කොටස් නම් කරන්න. දැන් මේකේ E රයිට් මෙතන බලමු ප්‍රශ්න ටික. ඔයාලා කන ඇඳලා කොටස් නම් කරගන්න ඕනේ. E වල ඇති වැදගත්කම කුමක්ද? E කියන්නේ කවුද? මේ තියෙන්නේ E කියන්නේ කවුද පුතාලා? අර්ධ චක්‍රාකාර නාලනේ. අර්ධ චක්‍රා සෝරි කෝ E නෑනේ මේකේ නේද? E නැත. E කියලා දෙයිලා ඇත්තේ සමහරක් විට මෙතන මේ කර්ණපටහ පටලෙට වෙන්නේ නැති. රයිට්. E කියලා නම් කරලා ඇත්තේ කර්ණපටහ පටලෙට වෙන්න ඕන. හරි. ඒක ඔයාලා නම් කරගන්නකෝ E කියන්නේ එතන. රයිට්. E වල ඇති වැදගත්කම කුමක්ද? රයිට්. එතන ලියා ගන්න එමුනම් මොකද්ද? දුවනි ප්‍රභවයෙන් නිකුත්වන දුවනි ප්‍රභවයෙන් නිකුත්වන දුවනි ප්‍රභවයෙන් නිකුත්වන දුවනි ප්‍රභවයෙන් නිකුත්වන දුවනියේ සංඛ්‍යාතයට අනුරූපව දුවනියේ සංඛ්‍යාතයට අනුරූපව දුවනි ප්‍රභවයෙන් නිකුත්වන දුවනියේ සංඛ්‍යාතයට අනුරූපව කම්පණය වීම රයිට්. E කියන්නේ එතකොට කර්ණපටහ පටලය ඈ රයිට්. ඊළඟට මිනිස් කනක ඒ වෙත පැමිණෙන ශබ්ද තරංගයක් මොළයේ වෙත ගමන් ගන්නා මාර්ගය දැක්වෙන ගැලීම් සටහනක් අඳින්න. ඒ වෙත නම් වෙන ඒ කියන්නේ ඒ වෙන්න පුළුවන් මොකද්ද? මේ බාහිර කන. රයිට්. ඒ ඇවිල්ලා බාහිර කන. රයිට්. ඒතර මිනිස් කියන්නේ සෝරි කන් පෙත්ත. රයිට්. කන් පෙත්ත. හරි. මිනිස් කනක ඒ වෙත පැමිණෙන ශබ්ද තරංගයක් මොළයේ වෙත ගමන් ගන්නා මාර්ගය දැක්වෙන ගැලීම් සටහනක් අඳින්න. ගැලීම් සටහනක්. කොහොමද පුතාලා අඳින්නේ ගැලීම් සටහන? right හරි එතකොට දැන් මෙහෙමනේ නේද right කන් පෙත්ත right මොකද්ද කරන්නේ එයා කියන්නේ දුවනි නේද දුවනි තරංග බාහිර ශ්‍රවණ නාලය විතර යොමු කිරීම නේ right දුවනි තරංග බාහිර ශ්‍රවණ නාලය තුලට යොමු කිරීම right ඊට පස්සේ මෙතන තියෙනවා කර්ණපටහ පටලය කර්ණපටහ පටලය නේ මොකද වෙන්නේ අතරම මෙතන කම්පණය වෙන්නේ නේ කම්පණය වෙනවා right කම්පණය
ඊට පස්සේ කර්ණපටහ පටලය මොකටද සම්බන්ධ වෙන්නේ? කර්ණ අස්තිකාවල නේ. right? මෙතන කර්ණ අස්තිකා. කර්ණ අස්තිකා. කර්ණ අස්තිකා මොකද වෙන්නේ? කම්පණය වෙනවා නේ. ඒ කියන්නේ මෙයා මොකද කරන්නේ? කම්පණය කර්ණ ශංකයේ වෙතට සම්ප්‍රේෂණය කිරීම නේ. කර්ණ අස්තිකා කරන්නේ මොකද්ද? කම්පණය බලමක හරියට ලියාගන්න ඈ. right? කම්පණය කර්ණ ශංකය වෙතට. right? කර්ණ ශංකය වෙතට සම්ප්‍රේෂණය කිරීම. හරි? කම්පණය කර්ණ ශංකයේ වෙතට සම්ප්‍රේෂණය කිරීම. කර්ණ අස්තිකා කරන්නේ ඒක. ඊට පස්සේ මෙතන දැන් තියෙනවා කර්ණ ශංකය. කර්ණ ශංකය නේ. කර්ණ ශංකය මොකද කරන්නේ? එයා කම්පණය පිළිබඳ සංවේදනය ලබා දෙනවා. කාටද ලබා දෙන්නේ? ශ්‍රවණ ස්නායුවට නේ. ශ්‍රවණ ස්නායුව. හරි? එතන මෙයා මොකද කරන්නේ? ශ්‍රවණ සංවේදනය, right? ශ්‍රවණ සංවේදනය ශ්‍රවණ ස්නායුව වෙතට නේ. ශ්‍රවණ ස්නායුව වෙතට ලබා දීම. ශ්‍රවණ ස්නායුව මොකද කරන්නේ? ශ්‍රවණ සංවේදනයේ මොළය කරා රැගෙන යවනේ. මෙතන තියෙන මොළය. මෙතන ලියා ගන්න. ශ්‍රවණ සංවේදනයේ මොළය කරා රැගෙන යාම. right? ශ්‍රවණ සංවේදනයේ මොළය කරා රැගෙන යාම. මොළය මොකද කරන්නේ? ශබ්දේ හඳුනා ගැනීම. right? එතන කන් පෙත්ත, එතන කර්ණපටහ පටලය, කර්ණ අස්තිකා, කර්ණ ශංකය, ශ්‍රවණ ස්නායුව, මොළය. පැහැදිලි නේද පුතාලා? කන් පෙත්ත තියෙනවා. කන් පෙත්තෙන් ධ්වනි තරංග බාහිර ශ්‍රවණ නාලය වෙතට යොමු කරනවා. right? ධ්වනි තරංග බාහිර ශ්‍රවණ නාලයේ තුලට යොමු කිරීම. හරි? ඊට පස්සේ බාහිර ශ්‍රවණ නාලයේ කෙළවර තියෙනවා කර්ණපටහ පටලය නේ. හිතාමත්ම සියුම් පටලයක්. එයා මොකද වෙන්නේ? අර ධ්වනි තරංගයෙන් නිකුත් කරන ඒ ශබ්දයේ සංඛ්‍යාතයට අනුකූලව මෙයා කම්පණය වෙනවා. right? කම්පණය වෙනවා. ඒ කම්පණය සම්ප්‍රේෂණ වෙනවා කාටද? කර්ණ අස්තිකාවලනේ. කර්ණ අස්තිකා තුනක් තියෙනවා. මුද්ගරිකාව, නිගාති සහ ධාරණකය කියලා. right? මෙයා තමයි කනේ ඇම්ප්ලිෆයර් එක. කනේ තියෙන ඇම්ප් එක මෙයා. right? කර්ණපටහ පටලයට ලැබෙන ඒ කම්පණය තව වැඩි දියුණු කරන්නේ, වර්ධනය කරන්නේ කර්ණ අස්තිකා. right? ඊට පස්සේ කර්ණ අස්තිකා වලින් අර වැඩි දියුණු කරපු කම්පණය සම්ප්‍රේෂණ කරන කාටද? කර්ණ ශංකයට. කර්ණ ශංකයට. right? කම්පණය
කර්ණ සංකේ වෙතට සම්ප්‍රේෂණය කිරීම. right ඕන මෙතන ලිව්වත් කමන්න වැඩි දියුණු කළ කම්පැනි නැත්නම් වර්ධනය කළ right වර්ධනය කළ එමෝන right ඔහොම ලියන්න right කම්පැනි කර්ණ සංකේ වෙතට සම්ප්‍රේෂණය කිරීම. ඊට පස්සේ කර්ණ සංකේ තියෙනවානේ. කර්ණ සංකේ ඇතුලේ තියෙනවා ශ්‍රවණ ස්නායු සෛල තියෙනවා right ස්නායු සෛල right කර්ණ සංකේ මොකද ගන්නෙ සංවේදනය right sorry ශ්‍රවණ සංවේදනය ශ්‍රවණ ස්නායුව වෙතට ලබා දීම ශ්‍රවණ ස්නායුව වෙතට ලබා දෙනවා right ශ්‍රවණ ස්නායුව ඒ ස්නායු ආවේගය එහෙම නැත්නම් ශ්‍රවණ සංවේදනය මොළය කරා රැගෙන යනවා right ශ්‍රවණ සංවේදනය මොළය කරා රැගෙන යාම මොළය කරන ශබ්දය හඳුනා ගන්නවා right හරි නේද? ඔන්නෝක තමයි ඒතර ගැලීම් සටහන. ලියාගත්තද හැමෝම? අමය ලියාගෙන ඉවරයිද? තව ලියනවද? ලියලා ඉවරයි නම් මට මොකක් හරි දාන්න මැසේජ් එකක්. මකන් මේ ඊළඟ තැනට යන්න කලින්. යුවස හරිනේ? හැමෝම හරිනේ? right. ඊළඟ ප්‍රශ්න දෙමු. ඊට කියනවා මිනිස් කනක් බිහිරි විය හැකි ආකාර දෙකක් සඳහන් කරන්න. ඔව්. කනක් බිහිරි විය හැකි ආකාර දෙකක් පුතාලා. කොහොමද වෙන්න පුළුවන්? එකක් තමයි කනට වෙනත් බාහිර ද්‍රව්‍ය දැමීම නිසා කර්ණ පටහ පටලයට හානි සිදු වීම. right? ලියන්න එක. ලියන්න කන තුලට බාහිර ද්‍රව්‍ය වෛද්‍ය උපදෙස් වලින් තොරව right වෛද්‍ය උපදෙස් වලින් තොරව දැමීම නිසා කර්ණ පටහ පටලයට හානි සිදුවීම right ඔන්න එතකොට කන බිහිර වෙනවා ආයේ මොකක්ද කොහොමද බිහිර වෙන්න පුළුවන් ආයේ බිහිර වෙන්න පුළුවන් පුතාලා අධික ශබ්දවලනේ අධික ශබ්දවලට කන නිරන්තරයෙන් විවෘතව තැබීම right ඒ කියන්නේ අධික ගොඩාක් ශබ්ද එන තැන්වල අපි වැඩ කරොත් එහෙම කනේ කර්ණපටහ පටලේ ඝන වෙනවා ඝන වීමකට ලක් වෙනවා එතකොට කම්පැනි හරියට සිදු වෙන්නේ නැහැ එතකොට අපිට බිහිරි වෙනවා right ඒකත් ලියා ගන්න මෙහෙම අධික ශබ්ද සහිත පරිසරවල කන් නැබ භාවිතයකින් තොරව දීර්ඝ කාලයක් වැඩ කිරීමේදී කර්ණපටහ පටලය ඝන වීමට ලක්වීම right ඔන්න එක දෙක right තව එකක් ලියන්න මොකද්ද
කනට කවුරු හරි හයියෙන් ගැහුවොත් එහෙම කන්නඩිය පුපුරනවා. ඒ කියන්නේ කර්ණපටහ පටලය හානි සිද්ධ වෙනවා. රයිට් ඒකත් ලියා ගන්න. ලියා ගන්න. කොහොමද ඒක අපි ලියන්නේ? ඒක ලියන්නේ මෙහෙම. කර්ණපටහ පටලයට හානි සිදුවන අයුරින් කර්ණපටහ පටලයට හානි සිදුවන අයුරින් කනට පහරක් එල්ලවීම තුලින් right එතන ඔන්න කන් බීරි වෙනවා හරි ඔව් දැන් පුතාලා දැන් ඒක ඒ ක්‍රම තමයි right එතකොට මේකට උත්තරේ තව විදිහක් බලාපොරොත්තු වෙන්න පුළුවන් ඒකත් ලියන්න right සරලව ලියුවොත් එහෙම කර්ණපටහ පටලය ඝන වීම සහ කර්ණ අස්තිකා ඝන වීම අන්න ඒ දෙකත් ලියන්න පොඩි යටි right කර්ණපටහ පටලය ඝන වීම දැන් ඝන වීමට හේතුව තමයි ඔය මම කිව්වේ right කර්ණපටහ පටලිය දැන් උප්පත්තියම ඝන වෙන්න පුළුවන් පුතා ඒක ලියන්නකො right ඊළඟ කාරණාව විදිහට මෙහෙම ලියන්නකො මෙහෙම ලියන්න උත්පත්තියෙන්ම කර්ණපටහ පටලයේ ඝන වීම උත්පත්තියෙන්ම කර්ණපටහ පටලයේ ඝන වීම අනිත් එකත් ලියන්න උත්පත්තියෙන්ම කර්ණ අස්තිකා ඝන වීම උත්පත්තියෙන්ම කර්ණ අස්තිකා ඝන වීම අන්න එතකොට ඉපදෙනකොටම බිහිරි වෙලා ඉපදෙන අය right ඉපදුනාට පස්සේ බිහිරි වෙන්න පුළුවන් ආකාරය තමයි මම අර උඩින් කිව්වේ හරි right පහ බලන්න මිනිසාගේ ශ්‍රවණ සංඛ්‍යාත පරාසය සඳහන් කරන්න ඕක දන්නවනේ ඔක පොඩි කාලෙත් අපි දන්නවා ඒක හර්ට්ස් 20 සිට 20000 දක්වා නේ right සංඛ්‍යාත මැනීමේ ඒකකේ නේ හර්ට්ස් 20ට අඩු ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ හර්ට්ස් 20000ට වඩා වැඩි ශබ්ද අපිට ඇහෙන්නේ නැහැ right හර්ට් 20 සිට 20000 දක්වා right ඒක කියන්නේ කම්පනයක් යම්කිසි වස්තුවක කම්පනය තප්පරයට අඩුම ධර්මයේ 20ක්වත් වෙන්න ඕන අපිට ඇහෙන්නේ නේ 20ට වඩා අඩුවෙන් වුණොත් අපිට ඇහෙන්නේ නැහැ අර කියත් පටියනේ අපි අර මේසෙට හයි කරපු කියත් පටිය දැන් මෙහෙම කම්පන වෙනවානේ කියන්නේ තප්පරයට ඒ කම්පන වාර 20ක්වත් වෙන්න ඕන අපිට ඇහෙන්න right 20ට වඩා අඩු වුණොත් අපේ කනට ඒක ඇහෙන්නේ නැහැ right හරි තුන්වෙනි ප්‍රශ්න බලමු පදාර්ථ යනු පරිසරයේ ගොඩනැගීමට දායක වී ඇති ප්‍රධාන කොටස් දෙකින් එකකි ඔව් පදාර්ථ සතුව විවිධ ගුණාංග පවතින අතර පරිසරය තුල විවිධ පදාර්ථ වර්ග පවතී. ඔව්. දැන් මෙතන කියනවා පදාර්ථ යනු පරිසරයේ ගොඩනැගීමට දායක වී ඇති ප්‍රධාන කොටස් දෙකින් එකකලු පුතා. පදාර්ථය. එමන අනිත් එක මොකද්ද? ශක්තිය නේ අනිත් එකයි ශක්තිය. ඊළඟට කියනවා පදාර්ථ සතුව විවිධ ගුණාංග පවතින අතර පරිසරය තුල විවිධ පදාර්ථ වර්ග පවතී නේ. අහනවා පදාර්ථය කුමක්දේ අර්ථ දක්වන්න. මොකද්ද පදාර්ථය කියලා කියන්නේ? හරිම ලේසියි නේ. මොකද්ද? අවකාශයෙන් ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල් පදාර්ථ ලෙස හඳුන්වනවා. right? අවකාශයෙන් ඉඩක් ගන්නා ස්කන්ධයක් සහිත දේවල් පදාර්ථ නමින් හඳුන්වනවා. right? right දැන් මෙතන තියෙන පහත වගුව සම්පූර්ණ කරන්න right මෙතන තියෙන පුතාලා පදාර්ථය තියෙනවා නේ right එතකොට මේක දෙකට බෙදලා තියෙනවා සංඝටක වර්ග එක් වර්ගයකින් සමන්විත වේ අනිත් එක සංශුද්ධ සංඝටක කිහිපයකින් සමන්විත වේ එතකොට මේ මොකද්ද මේ ඇත්තටම right මේ ඇවිල්ලා
මේ ඇවිල්ලා සංශුද්ධ ද්‍රව්‍ය. ඔව් මේ සංශුද්ධ ද්‍රව්‍ය තමයි ඇත්තට මේ තියෙන්නේ නේ රයිට් අර මිශ්‍රණ මෙතන නැහැ සඳහන් කරලා රයිට් මෙතන සංඝටක වර්ග එක් වර්ගයකින් සමන්විතයි කවුද ඒ වෙන්නේ මූල ද්‍රව්‍ය නේ ඒ කියන්නේ කවුද මූල ද්‍රව්‍ය රයිට් ඒතර B කියන්නේ සංශුද්ධ සංඝටක කිහිපයකින් සමන්විතයි කවුද නෑ නේ පොඩ ඉන්න පොඩ රයිට් සෝරි මෙතන A ඇවිල්ලා පුතාලා මොකද මූල ද්‍රව්‍ය රයිට් A කියන්නේ මූල ද්‍රව්‍ය B කියන්නේ මොනවාද මිශ්‍රණ නේ රයිට් B කියන්නේ මිශ්‍රණ A කියන්නේ මූල ද්‍රව්‍ය B කියන්නේ මිශ්‍රණ හරි එතකොට මූල ද්‍රව්‍ය එහෙම නෑ නේද එතරම් වැඩි නේ sorry හදාගන්න පුතාලා right A කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය B කියන්නේ මිශ්‍රණ right A කියන්නේ සංශුද්ධ ද්‍රව්‍ය B කියන්නේ මිශ්‍රණ right එතකොට සංශුද්ධ ද්‍රව්‍ය අපි නැවත කොටස් දෙකකට බෙදනවා මොනවද මූල ද්‍රව්‍ය සහ සංයෝග right D කියන්නේ සංයෝග C කියන්නේ මූල ද්‍රව්‍ය එහෙමයි එන්නේ right සංඝටක වර්ග එක් වර්ගයකින් සමන්විත වේ මොනවද සංශුද්ධ ද්‍රව්‍ය සංශුද්ධ සංඝටක කිහිපයකින් සමන්විත වෙනවා මොනවද මිශ්‍රණ නැත්නම් සංශුද්ධ නොවන ද්‍රව්‍ය එතකොට මෙතෙන් දෙන්නේ මොනවද මූල ද්‍රව්‍ය D කියන්නේ සංයෝග හරි නේද ඒක හරි නේද right තුන්වෙනි බලන්න පහත වගුව පිටපත් කරගෙන සම්පූර්ණ කරන්න right ඔබ මේක හරිම ලේසි නේ මූල ද්‍රව්‍ය පරමාණුව ප්‍රෝටෝන ගන්න ඉලෙක්ට්‍රෝන ගන්න නියුට්‍රෝන ගන්න ස්කන්ධ ක්‍රමාංකයේ පරමාණු ක්‍රමාංකය දීලා තියෙනවා නේ right ඊට පස්සේ මේ පැත්තේ තියෙන සෝඩියම් දීලා තියෙනවා කාබන් දීලා තියෙනවා ක්ලෝරින් දීලා තියෙනවා right ප්‍රෝටෝන ගන්න මෙතන මොකද පුතාලා ප්‍රෝටෝන ගන්න වෙන්නේ කීයද 11 නේ ප්‍රෝටෝන 11යි right ඉලෙක්ට්‍රෝන ඒත් 11යි ඉලෙක්ට්‍රෝනත් 11යි නියුට්‍රෝන 23 11 කඩු කරන්න කීයද නියුට්‍රෝන 12යි නියුට්‍රෝන 12යි ස්කන්ධ ක්‍රමාංකය මේ 23යි පරමාණු ක්‍රමාංකය 11යි නේ හරි නේද ඒක පැහැදිලි නේද ඔව් සර් මෙතන බලන්න ප්‍රෝටෝන ගණන 6යි ඉලෙක්ට්‍රෝන ගණනත් 6යි නියුට්‍රෝන ගණනත් 12න් 6ක් අඩු කරපුවාම ඒත් 6යි ස්කන්ධ ක්‍රමාංකය උඩ තියෙන්නේ නේ 12යි පරමාණු ක්‍රමාංකය යට තියෙන එක නේ කීයද 6යි මෙතන ප්‍රෝටෝන ගණන 17යි ඉලෙක්ට්‍රෝනත් 17යි නියුට්‍රෝන 35න් 17ක් අඩු කරන්න කීයද 18. 18යි right 18යි නියුට්‍රෝන 18යි ස්කන්ධ ක්‍රමාංකය 35යි පරමාණු ක්‍රමාංකය 17යි නේ හරිම ලේසි right හතරවෙනි ප්‍රශ්න බලන්න බලයක් යෙදීමෙන් විවිධ වූ කාර්යයන් සිදු කරගත හැකිය බලයට නිර්වචනයක් ලියන්න මොකද පුතාලා බලය කියලා කියන්නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් නේ ඇදීමක් හෝ තල්ලු කිරීමක් ලියන්න බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමකි right බලය යනු ඇදීමක් හෝ තල්ලු කිරීමකි බලයක ලක්ෂණ දෙකක් මොකද පුතා බලයේ ලක්ෂණ දෙක නිශ්චිත දිශාවක් පැවතීම විශාලත්වයක් පැවතීම විශාලත්වයක් පැවතීම right විශාලත්වයක් පැවතීම එක ලියන විශාලත්වයක් පැවතීම දෙක ලියන නිශ්චිත දිශාවක් පැවතීම නිශ්චිත දිශාවක් පැවතීම තුන බලන්න නිව්ටන් පහක බලයක් ලී කුට්ටියක් මත ක්‍රියාත්මක වේ ඒ නිරූපණය කර පෙන්වන්න නිව්ටන් පහක බලයක් ලී කුට්ටියක් මත ක්‍රියාත්මක වේ right ලී කුට්ටියක් මත .
නේද? එතකොට කොහොමද ඒක ක්‍රියාත්මක කරන්න පුතාලා නේ? දැන් මෙහෙම ලී කුට්ටිය අඳින්න. right? එතන මේ ලී කුට්ටිය මතනේ ක්‍රියාත්මක වෙන්නේ නිව්ටන් කීයද පහක බලයක් නේද? right? නිව්ටන් පහක බලයක්. ඒ කියන්නේ මෙතනින් මෙන්න මේ පහලට ඇඳලා right? මෙතන ලක්ෂණ ලියලා නේ 5 නිව්ටන්. නිව්ටන් 5යි. පොඩ්ඩයි. ඔව් මේක නෙවෙයි. රයිට්. ඒක ඉන්න ඕන මෙන්න මෙහෙම. ලී කුට්ටිය තියෙනවා. දැන් ලී කුට්ටිය මතනේ අහන්නේ නේ. රයිට්. ලී කුට්ටිය තියෙන පුතාලා. ඒතකොට ලී කුට්ටිය මත. ඒතර මෙතන තමයි තියෙන්නේ මේක 5 නිව්ටන්. රයිට්. ලී කුට්ටිය මතනේ වෙන්න ඕනේ. නිව්ටන් 5යි. හරි. ඒකට බලයේ යෙදෙන දිශාවක් තියෙනවා. බලයේ අර උපයෝගී ලක්ෂය තියෙනවා. විශාලත්වයේ තියෙනවා. ඒක ඇඳලා නිරූපණය කරන්නයි කියන්නේ. right? මේක තමයි නිරූපණය. ඔන්නෝක ඇඳනම් හරි. දැන් මෙහෙම ඇඳනම් මම අර ඉස්සෙල්ලා ඇඳේ. දැන් මෙහෙම ලී කුට්ටියක් තියෙනවා. මේක මේසයක් තියෙනවා. right? මේ මේසය. මේසය මත ලී කුට්ටිය මගින් නැති කරන බලය තමයි මම අර ඉස්සෙල්ලා ඇඳේ. මෙන්න මෙහෙම ඇඳුවා තියෙනවා. මේ මේසය මත ඇති කරන බලය. right? ලී කුට්ටිය මගින් මේසය මත. හරි නේද? right. බලයේ දෛශික රාශියක් වීමට හේතුව කුමක්ද? ඇයි පුතාලේ බලයේ දෛශික රාශියක් කියන්නේ? දැන් මෙතන බලන්න නේ. බලයේ නිශ්චිත දිශාවක් තියෙනවා. බලයේ මේ තියෙන බලයේ යෙදෙන දිශාවක් තියෙනවා. බලයට විශාලත්වයක් පවතිනවා නේ. අන්න ඒකින්ද තමයි අපි කියන්නේ මොනවද? බලයේ දෛශික රාශියක් කියන්නේ. right ලියන්නේ ඒකට. යන්න. බලයට නිශ්චිත දිශාවක් සහ බලයට නිශ්චිත දිශාවක් සහ බලයට නිශ්චිත දිශාවක් සහ විශාලත්වයක් පැවතීම නිසා බලයට නිශ්චිත දිශාවක් සහ විශාලත්වයක් පැවතීම නිසා right ඒක අපි කියන්නේ දෛශික රාශියක් කියලා කියන්නේ බලය මැනීමට ගන්නා විද්‍යාගාර උපකරණ නම් කරන්න මොකද පුතාලා අපි ගන්නෙ නිව්ටන් දුරු තරාදිය මොකද ගන්නෙ නිව්ටන් දුරු තරාදිය නිව්ටන් දුරු තරාදිය ඊළඟට අහනවා ග්‍රෑම් 100ක ස්කන්ධයක් අත්ල මත ඇති විට අතට දැනෙන බර කොපමණද? මම ඔයාලට ඉස්සෙල්ලා කිව්වේ නේද? right? එතකොට ග්‍රෑම් 100ක ස්කන්ධයක් පුතාලා දැන් මම මේ අත right මේක අත නම් නේද? මේක උඩ ග්‍රෑම් 100ක ස්කන්ධයක් තියෙනවා. ඒ කියන්නේ ග්‍රෑම් 100යි. එතකොට මේකේ බර වෙන්නේ මොකද කරන්න ඕන? මේකේ බර ගන්න නම් අපි මේක 10න් වැඩි කරන්න ඕන. 10යි. right? එතකොට බරණේ අහන්නේ නේ. එතකොට 1000යි. right 1000යි. මොනවද ඇත්තට මේ තියෙන්නේ ග්‍රෑම් ඉස්සල් මේක කිලෝග්‍රෑම් කරගන්න. right ග්‍රෑම් කිලෝග්‍රෑම් කරගන්න. එතකොට 0.1යි. 0.1යි කිලෝග්‍රෑම් වැඩි කිරීම 10. එතකොට කී දෙන්නේ? 1යි නේ. 10 මේක වැඩිවුනාම 1යි නිව්ටන්. නිව්ටන් 1යි. right ඔක හොයන්න ඇත්තටම මෙන්න මේ සමීකරණය. මෙන්න මෙහෙම ඔක ගාන හදන්නකො මෙන්න මෙහෙම පුතාලා. මේ සමීකරණය ලියන්න. F සමානයි mg. right? එතකොට m කියලා කියන්නේ 0.1 කිලෝග්‍රෑම්. ඒක වැඩි කරන්න ඕන 10න්. 10යි තප්පර වර්ගයට මීටර. එතකොට මෙතන එන්නේ 1යි මේක එන්නේ නිව්ටන් වලින් එන්නේ උත්තරේ.
F කියන්නේ එතකොට බර right මෙතන මේ F කියලා කියන්නේ මොනවද බර right F කියන්නේ බර ඔන්න සමීකරණ ලියලා මම හදන්න එතකොට ඔයාලට ලකුණු හම්බ වෙනවා එතකොට බර නිව්ටන් 1යි උත්තරේ හරි නේද ඒක? right ඊළඟටත් යමු. මේ ප්‍රශ්න බලමු මොකද කරන්නේ මේ ටික ඉවර කරලා අද වෙලාව මදි වෙන්නේ. ඔව් මේකත් අපි ඉවර කරමුකෝ right මේකත් ඉවර කරලා right. පහත ඇති බෝතලයේ අඩුම බලයක් ලබා දී පෙරලා දැමීමට සුදුසු උපයෝගී ලක්ෂ්‍ය කුමක්ද? මොකද පුතාලා? කොයි ලක්ෂ්‍යද මේක පෙරලන්න ලේසි? C නේ. C ලක්ෂයට කුඩා බලයක් යදුවොත් ඕක පෙරලෙනවා. right. ඒට අපි බලයක් යෙදුවොත් ඕක තල්ලු වෙනවා. right කියන්නේ අපි එකම බලය යෙදුවොත් එහෙම ඒ දුන්නොත් ඒ තල්ලු වීමක් වෙන්න පුළුවන්. ගොඩාක් වැඩියෙන් දුන්නොත් පෙරලා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අඩුම බලයකින් මේක පෙරලා ගන්න හොඳම තැන තමයි C ට දුන්නම. නේ C ට බලයක් යෙදුවොත් මේක පෙරලෙනවා. right C කියලා ලියන්න උත්තරේ. හරි එතකොට මේකේ තියෙන තව ප්‍රශ්න 5යි 6යි. තව දෙකක් තියෙනවා. මොකද කරන්නේ මේ දෙකත් කරලාම යමුද ඔය දෙකත් කරලා ඉවර කරලාම දාමුද මොකද කරන්නේ ඊළඟ හතේට යමුද තව විනාඩි 15ක් නම් තියෙනවා නේ කරමුද එහෙනම් ඈ කවුරු ලියු වෙන්න එපා එහෙනම් කරමු ඈ ඉවරක් කරලා දාමු right මම ටිකක් වේගෙන් කරන්නම් හරි පීඩනය එදිනෙදා ජීවිතයේදී නිවැරදිව යොදා ගැනීම අතිශය වැදගත් වේ. පීඩනය යනු කුමක්දයි අර්ථ දක්වන්න. මොකද පුතා පීඩනය කියන්නේ? ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය පීඩනය නම් වේ. right? ඒක ලියලා සමීකරණ ලියන්න. P සමානයි F බෙදීම A. ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය පීඩනය නම් වේ. ලියා ගන්න. ඒකක වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන බලය පීඩනය නම් වේ. right P සමාන F බෙදීම A පීඩනය ගණනය කිරීමට යොදාගත හැකි සමීකරණ ලියා දක්වන්න මම අර ලිව්වේ right මෙන්න මේ සමීකරණ right ඒක සිංහලෙන් ලියන්න සිංහලෙන් ලියන්න ඉස්සෙල්ලාම සිංහලෙන් ලියලා ඊට පස්සේ ඉංග්‍රීසියෙන් ලියන්න right පීඩනය සමානයි ඇත්තට මේක අභිලම්බ බලය කියලා කියන්නේ අපි ඇත්තටම right අභිලම්බ බලය right පීඩනය සමානයි අභිලම්බ බලය බෙදීම වර්ගඵලය ලියලා P සමානයි F බෙදීම A ලියන්න හරි නේද? right ඊළඟට යමු. පාසල් පොත් බෑගයක් සඳහා පළල් පටි යොදා ගැනීමේ වාසිය කුමක්ද? මොකද පුතා ඒක වාසිය? වාසිය තමයි ඔක අපි ගිය සතියේ සාකච්ඡා කරන්නේ. පළල් පටිය යොදා ගැනීමේදී ලියන්න මේ උත්තරේ. පළල් පටිය යොදා ගැනීමේදී කර මත ඇතිවන පීඩනය අඩුවීම පීඩනය මනින ඒකකයක් සඳහන් කරන්න මොනවද වර්ග මීටරයට නිව්ටන් එහෙම නැත්නම් අපි කියන පැස්කල් right ලියන්න උත්තරේ පැස්කල් කියලා ලියනවා PA පැස්කල් කියලා ලියලා වරණ තුලේ PA කියලා ලියන්න
මේ ටිකක් වෙලා යනවා නේද පුතාලා රයිට් මේකේ ඔව් මේක දැන් කොහොම කරන්න බැරි වෙයි රයිට් අපි මෙහෙම කරමු ඕක ඊළඟ සතියේ සාකච්ඡා කරමු ඈ හරි 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 මොනවද ගැටලු තියනවද නෑනේ නෑ සර්. හරි එවනම් අපි ඊළඟ සතියේ ඕක සාකච්ඡා කරමු එවනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක් අයබෝවන් ආයිබෝවන්. අයබෝවන් Bye, sir.